ඔව් නැවතත් අපි ආවා ඔයගොල්ලන්ගේ ආලින්දයට අපේ ශ්‍රී ලංකන්ස් NZ ස්ටුඩියෝ එකේ ඉඳලා මම ඉන්නේ හේස්ටින්ග්ස් වල අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා සාකච්ඡාවට රක්ෂණ නියෝජිත මහත්මයෙක් එක්ක. අපි කතා කරන්න හදන්නේ රක්ෂණය පිළිබඳව. මගෙත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉන්නවා ක්‍රයිස්ට් චර්ච් ඉඳලා. ක්‍රයිස්ට් චර්ච් තියෙන්නේ නිව්සීලන්ඩ් වල සවුත් අයිලන්ඩ් එකේ තියෙන නගරයක්. මම ඉන්නේ නෝත් අයිලන්ඩ් එකේ හේස්ටින්ග්ස්. ක්‍රයිස්ට් චර්ච් ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙනවා ශෙහාන් සප්‍රමාදු. ශෙහාන් සප්‍රමාදු මහත්මයාව අපි මේ අවස්ථාවේදී ආදරයෙන් පිළිගන්නවා අපේ වේදිකාවට. හොඳයි. අයිබෝවන් ශෙහාන්. යන්ත අයිබෝවන්. අයිබෝවන්. කොහොමද ඔය පැත්තේ අපට නම් අද හොඳටම සීතලයි. අද උදේ ඉඳලම මම මේ ෆයර්ප්ලේස් එකක් දාලා හීට් පම්ප් දාගෙන ඉන්නේ. ක්‍රයිස්ට් චර්ච් වල අද කොහොමද ටෙම්පරේචර් එක? ඔව් ලොකු වෙනසක් නෑ ජයන්ත. යන්තම් 12-14 ඩිග්‍රීස් වගේ ගියා. තාම වලාකුළු ටිකක් තියෙනවා ලින්කන් පැත්තට. ඔව්. ක්‍රයිස්ට් චර්ච් ගොඩාක් ඉර පැවුවේ නෑ අද. හරි. ඔයාගේ ඇඳුම දිහා බලනකොට නම් මට හිතෙනවා අද සීතල දවසක් වගේ කියලා. අපිට නම් එච්චරම නෑ. ටේස්ටිං නිසා. ඔව් පොඩ්ඩක් හැමදේම පරිස්සම් වෙලා ඉන්නේ හොඳයිනේ මෙහෙ. ඔව්. හැබැයි ඉතින් ප්‍රශ්නයක් නෑ. මම නම් ඉන්ෂුවර්ඩ් ඒක හන්ද මම පරිස්සම ගැන එච්චර ගණන් ගන්නෑ. මේ අද අපි කතා කරන්න හදන්නේ ඔය සබ්ජෙක්ට් එක. ඒක ඉතින් කෝකටත් අපේ රක්ෂණය. හොඳයි. ඉතින් ඉස්සෙල්ලාම ශෙහාන් අපි මේ ගැන සාකච්ඡාවකට යන්න ඉස්සෙල්ලා අවතීර්ණ වෙන්න කලින් අපි ඒකේ ආරම්භයක් හැටියට මම හිතනවා ඔයාම කියනවා නම් ඔයා ගැන පොඩි හැඳින්වීමක්. මොකද මම කියනකට වඩා ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන පොඩි හැඳින්වීමක් කළා නම්. ඔව් ජයන්ත. මම ඊට කලින් මම හිතන්නේ මේ අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට මට මුලින්ම හිතෙනවා ඇත්තට පෞද්ගලිකව මේ අපි මේ කරපු දේ ගැන සහ ඔයා කරන දේ ගැන විනාඩියක් කියන්න. මොකද මම හිතන්නේ ඒක මේ අපේ යුතුයකමක් කියලා. මොකද අපි අර ලොක්ඩවුන් එක පටන් ගත්තට පස්සේ ජයන්ත මට ඇත්තටම හිතුණා අපි කොහොමත් මේ රටවලට ආපුවම අපි සමහර ලාවට අපේ හිතේ පොඩි මේවා එකක් තියෙනවා. අපි ටිකක් ලංකාවේ කට්ටියත් එක්ක ගානට ඇතිකට ආශ්‍රය කරන්න ඕනේ. වැඩි අය හොඳයියට යන්නේ. ඔය වගේ පොඩි දේවල් සමහරට අපේ ඔළුවේ තියෙනවා. මම ඇත්තටම අවංකව කියන්නේ මට හිතෙන්නේ මේ ලයිව් ෂෝ එක කරපු එකෙන් අපි දැක්ක ගොඩාක් කට්ටියගේ ටැලන්ට්ස් එළියට ආවා. අපේ ෂෙෆ්ලා සින්දු කියන කට්ටිය එක ක්ෂේත්‍රවල මේ ක්ෂේත්‍රවල කට්ටිය කතා කරා. මට හිතුණා පෞද්ගලිකව ඇත්තටම ඒ තිබිච්ච පොඩි දුරස්ත ගතියක් තිබ්බනම් ඒක සම්පූර්ණයෙන් නැති වුණා කියලා. එහෙම නැත්නම් අඩු වේගන යනවා කියලා. ඒක ජනත මම හිතන්නේ මුලින්ම අපි සියලුම ශ්‍රී ලාංකිකයන් හැටියට මම හිතන්නේ අපි ඔක්කොම රට පුරා පැතිරලා තියෙනවා. මේක උතුර මේ අයිලන්ඩ් එක නෝත් අයිලන්ඩ් එකයි සවුත් අයිලන්ඩ් එකයි දෙකකට වෙන් වෙලා තියෙනවා. නමුත් අපිට දැන් තීරණවා අපි බොහෝම එකමුතුව එකට ඉන්නවා. ගොඩක් කට්ටිය ගැන අපිට මම හිතන්නේ හොඳ මේ අදහසක් ඇවිල්ලා තියෙන එකට ඔයාට ඉන්දිටයි සෑහෙන ස්තුතිවන්ත වෙනවා මේ වැඩේ පටන් ගන්න බොහොම සාර්ථක ඉස්සරහට යන එක ගැන. ඉතින් අපි හැම වෙලේම සපෝට් එක තියෙනවා. ඊට අමතරව මම ගැන පොඩ්ඩක් කියනවා නම් මම ඇත්තටම උපතින් කතෝලිකයෙක්. ඊට පස්සේ මම ඉගෙන ගත්තේ කඳාන ඩිමැස්නඩ් විද්‍යාලයේ. මම මෙහෙට එන්න කලින් මම මාස්ටර්ස් එකක් කරා. ඊට අමතරව මම UK වල CIM ඩිප්ලෝමා එකක් කරා. ඊට අමතරව මම ඖෂධ වේදිකයෙක්. ඉතින් මේ රක්ෂණ ක්ෂේත්‍රයට පොඩ්ඩක් ඒක මේ ප්‍රයෝජනවත්. ඊට අමතරව මම මෙහෙන්න කලින් ලකි යෝගට් එකේ මාකටිං මැනේජර් කෙනෙක් හැටියට සහ ඇමරිකන් වෝටර් එකේ ඔපරේෂන්ස් මැනේජර් කෙනෙක් සහ එඩ්නා සමාගමේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයෙක් හැටියට වැඩ කරා. දැන් මම ලින්කන් වලට ඇවිල්ලා සෑහෙන කාලයක්. ඉතින් අපි බොහොම සන්තෝෂෙන් මේ ක්‍රයිස්ට් චර්ච් වල ලින්කන් වල මේ කාලය ගත කරනවා. මේ ඕක තමයි මගේ විස්තරේ. දැන් මම මෙහෙ ඇවිල්ලා ඉන්ෂුරන්ස් කරනවා. දැන් ඉන්ෂුරන්ස් කියන්නේ රක්ෂණ ක්ෂේත්‍රයේ වසර 4කට අධික ආසන්න කාලයක්. මම හිතන්නේ බොහොම සන්තෝෂෙන් වැඩ ටික කරන් යනවා. ඔව් මේ ශාන් අර ඔයා කිව්වා වගේ අර අපේ අයගේ සමහර අයගේ තියෙනවා. කොහොමද මේ සමහර අයගේ තියෙනවා අපි වැඩි ආශ්‍රය කරන්නේ නැහැ ශ්‍රී ලංකන් අය වැඩි සම්බන්ධ නැහැ කියලා. ඒ මොනවා වුණත් අපි කොහේ ආවත් අර අපි එදා රණවිරු දවසේ කිව්වා වගේ අපි මොන પાස්පෝර්ට් එක තිබුණත් මොන රටේ හිටියත් අපි අදවසින් ශ්‍රී ලාංකිකයි.
ඉතින් ඒක තමයි අපේ මේ වැඩසටහනේ ඔක්කොගෙම හදවතින්ම හැමෝම අද බැඳ ගන්න හේතුව. මොකද අපි ජනගී සිංහල සින්දු එතකොට ලංකාවේ විදියට කෑම හදන හැටි අපේ භාෂාවෙන් කියනවා අපේ භාෂාවෙන් කතා කරනවා අපට දැනෙන විදියට. මොකද අපි දන්නවනේ අපි කොච්චර වුණත් අපි හීන දකින්න තාම සිංහලෙන්නේ. කනින්ද ගියාට කොච්චර කනින්ද ගියත් ඉතින් අන්තිමට 1 2 3 යනවනේ කොහොම හරි හොරෙන් හරි. ඉතින් ඒක අපේ ඇඟේ තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි අපේ දැන් මේ ගමන යන්න සාර්ථකත්වය මේ ප්‍රෝග්‍රෑම් එකේ සාර්ථකත්වයේ රහස අපි අපේකමත් තියෙන එක නිසා තමයි. ඉතින් හොඳයි. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රක්ෂණය ගැන. ඉතින් රක්ෂණය විශේෂයෙන්ම අපි දන්නවා ලංකාවේ නම් සමහර ඒවාදී කම්පල්සරි වාහනය පාරට දාන්න රක්ෂණයක් අනිවාර්යයි. ඒ වුණාට මේ රටේ ඒක අනිවාර්ය නැහැ. ඒ වුණාට ලංකාවේ අපි අනිවාර්යයෙන්ම ගන්නෙ නැහැ ගෙවල් ඉන්ෂුරන්ස් කන්ටෙන්ට් ඉන්ෂුරන්ස් ඕවා මොකුත් අපි ඉච්චර ගණන් ගන්නෙ නැහැ. එතකොට මේ ව්‍යාපාරවලදී මෙහෙදී ඒක අනිවාර්ය නැති වුණත් අත්‍යවශ්‍ය හැමෝම ඒක විශේෂයෙන්ම ගෙවල් මෝගේජ් එකක් ගන්නකොට නම් ඒක අනිවාර්යයෙන් ගියක් ඉන්ෂුරන්ස් ගන්න එක. ඉතින් ඒ ගැන කතා කරන්න කලින් ඒකට ඔයා පොඩ්ඩක් කියන්නකෝ මේ රක්ෂණය කියන්නේ මොකද්ද? ඇයි ඒ ගැන පොඩි අපිට හැඳින්වීමක් දුන්නා නම්? ඔව් ජයන්ත ඇත්තටම ඒක බොහොම කෙටියෙන් පැහැදිලි කරන එක මම හිතන්නේ හැමෝටම හොඳයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඇත්තටම රක්ෂණය කියන්නේ අපිට මොකක් හරි දෙයකට පොඩි අවදානමක් තියෙනවා නම් අපි ඒ අවදානම තව එකකට බාර දෙනවා. ඒගොල්ලෝ ඒ අවදානම අපි වෙනුවෙන් ගන්නවා. ඒකට අපි පොඩි මුදලක් ගෙවනවා. මම කෙටියෙන් කිව්වොත් සමහර දේවල් වල අපේ අවදානම අපිට දරා ගන්න බෑ. අපි හිතන්නකෝ දුවෙක් පුතෙක් පාසලට යනවා කියලා. එයා හැමදාම ඉස්කෝලේට යනවා, ඉස්කෝලෙන් එනවා, ඉස්කෝලේට යනවා, ඉස්කෝලෙන් එනවා. එහෙම වුණොත් අපේ හිතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙයාට කවුරු හරි කරදරයක් කරයිද, බල්ලෙක් කපයිද, හැප්පෙයිද මොන හරි එකක් අපේ ඔළුවේ තියෙනවා. එතකොට අපි කරන්නේ අපේ ලෙවල් එකෙන් අපි ළමයා ඉස්කෝලේට බස්සනවා කියනවා. බොහොම පැහැදිලි රක්ෂණය එතන ස්ථිරයි. මොකද එතකොට ආයි කිසිම ගැටලුවක් නැහැ. නමුත් අපි ජීවිතේ සමහර දේවල් වලට අපිට self insured කරගන්න බෑ ඇත්තටම. ඒකට අපි ආයතනයකට සල්ලි ගෙවලා ඒගොල්ලන්ට අපි කියනවා මට ලක්ෂ 4ක මෝගේජ් එකක් තියෙනවා මට මොන හරි වුණොත් මගේ පවුල බලා ගන්න මට සහයෝගයක් ඕනේ කියලා. එතකොට ඒගොල්ලෝ ගණන් හදලා බියල්ලා කියනවා ඔයාගේ වයස මෙච්චරයි ඔයා දුම්පානය කරනවා ඒක ඔයා දුම්පානය කරන්නේ නැහැ. ඒකින්ද මෙන්න මේ ප්‍රීමියම් එක අපිට ඔයාගෙන් ගන්න වෙනවා. ඔයා කැමතිද කියලා. එතකොට අපි ඒක බලනවා රයිට් අපේ බජට් එකට හරියනවා නම් රයිට් මගේ අවදානම මම වෙන කම්පැනි එකකට දුන්නා. ඒගොල්ලෝ අපිට රක්ෂණයක් දුන්නා. එහෙම තමයි ඇත්තටම රක්ෂණයේ මූලික දේ. ඒක පැහැදිලි ජයන්ත? ඔව් හොඳයි. ඔය තමයි රක්ෂණයේ මූලික දේ. ඊළඟට අපි දැන් මොකක්ද අද මුලින්ම අපි කතා කරන්න සුදුසුම ජීවිත රක්ෂණය? මුලින්ම ඇයි අපි ජීවිත රක්ෂණය කරන්නේ වගේ? ගොඩාක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ජීවිත රක්ෂණය කරන. ඒකයි මම ඇත්තටම දැම්මේ මාතෘකාව. මොකද අපි හැමෝටම තියෙන පොඩි ප්‍රශ්නයක් ඇතුවත් බෑ නැතුවත් බෑ කියලා. ඒ හින්දා තමයි මුලින්ම මේ කතන්දරේ ඒ විදිහටම දැම්මේ. මොකද තේරෙන සිංහලෙන් දාපුවාම අපි ඇත්තට විශ්ලේෂණය කරලා ගත්තොත් අපි රක්ෂණයක් ගන්නකොට මුලින්ම අපිට ඒකේ වටිනාකමක් තියෙන්න ඕනේ. සහ අපි ගන්න රක්ෂණය ගැන හොඳ පැහැදිලි අදහසක් තියෙනවා. අපි ගොඩාක් වෙලාවට රක්ෂණයක් ගන්නවා සමහර ලාවට අපිට පැහැදිලි අදහසක් නැහැ. එතකොට අපි මූලික වශයෙන් අපිට ඒකේ වටිනාකමක් තියෙනවා නම් අපි ඒ ගන්න රක්ෂණය ගැන අපිට පැහැදීමක් තියෙනවා නම් සහ අපේ පොකට් එකට හරියනවා නම් අපි ඒක ගන්නවා. එතකොට මම හැම වෙලේම කියන්නේ මම රක්ෂණ නියෝජිතයෙක් හැටියට මම වැඩ කරනකොට මම හැම වෙලේම ගොඩාක් වෙලාවට මම කැමතියි මගේ අපේ කස්ටමර් පැත්ත ගැන කතා කරන්න. මම ඊට කලින් ජයන්ත මට ඇත්තටම පොඩි දෙයක් අමතක වුණා. මම මේවා ගැන කතා කරන්න කලින් මම පොඩ්ඩක් අර නීතිමය පැත්ත චුට්ටක් මෙතන සඳහන් කරන්න ඕනේ. මොකද මුලින්ම කියන්න ඕනේ මම මම හිතන්නේ ඔයා අර මට ඩොකියුමන්ට් එකකුත් එව්වා. ඔව් thank you. මම හිතන්නේ ඒක ඔයාගේ ගැලවීමටත් අපේ ගැලවීමටත් කාගේ මොන හරි දෙයකට අපි ඔයා මට ඒ ඩොකියුමන්ට් එක ගෙවලා තියෙනවා මං ගාව ඒක තියෙනවා.
අවශ්‍ය කෙනෙකුට ඒක දෙන්නත් පුළුවන්. බොහොම ස්තුතියි ජයන්තික සඳහන් කරාට. මොකද ඒ කියන්නේ මම ඒ කියන්නේ ෆයිනෑන්ෂියල් සර්විසස් ප්‍රොවයිඩර්ස් රෙජිස්ටර් කියලා එකක් තියෙනවා. ඒකේ මම රෙජිස්ටර් වෙලා තියෙනවා. ඒකට මට ඉලක්ක නම්බර එකක් තියෙනවා. ඊට අමතරව මම මොකක් හරි ඇඩ්වයිස් එකක් දෙනකොට මොන හරි ගැටලුවක් තිබුණොත් ඒක ෆයිනෑන්ෂියල් සර්විස් කම්ප්ලේන්ට්ස් ලිමිටඩ් කියලා FSCL එකේ අපි රෙජිස්ටර් වෙලා තියෙනවා. එතකොට ඒකට මොන හරි මේ කම්ප්ලේන්ට් එකක් දාලා ඒවා බේර ගන්න සිස්ටම් එකක් මේ හදලා තියෙනවා. ඉතින් ඒක තමයි මම මූලික වශයෙන්ම කියන්නේ. ඉතින් එතකොට අපි හැම පැත්තෙම ආරක්ෂලා වෙන්න ඕනේ අපි ලොකුවට මේවා කරන්න යන්න කලින්. එතකොට ජයන්ත මම ඊට පස්සේ මම චූටි සඳහනක් කරන්න කැමති අපේ ජීවිත රක්ෂණයයි සාමාන්‍යයෙන් අර සඳහන් කරපු විදිහට ජෙනරල් ඉන්ෂුරන්ස් එහෙම නැත්නම් වාහනවල ගෙවල් දොරවල් වල ඉන්ෂුරන්ස් එක. ඇත්තටම සාමාන්‍යයෙන් ගේ දොරක ඉන්ෂුරන්ස් එකක් අපි මොන හරි එකක් වෙලා කියන්නේ කාපට් එක ඩැමේජ් එකක් වෙලා එහෙම නැත්නම් ජනේලයක් කැඩිලා මොන හරි එකක් ආවොත් එතන ගොඩාක් වෙලාවට ඒ රක්ෂණය අපි දන්නවා ඒක අපිට කෝටේෂන් එකක් අරගෙන රයිට් මේකට 2000ක් යනවා මේකට 2500ක් යනවා කියලා එක පැත්තකින් වෙන ASCII අපිට ඒක වැඩේ කරගන්නකම් අපිට ලොකු රෂ් එකක් නොවෙන්න පුළුවන්. නමුත් අපේ පෞද්ගලික රක්ෂණය ගත්තොත් සමහර ලාවට අපිට heart attack එකක් කැන්සර් එකක් කිව්වොත් අපේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මේ කැන්සර් එක කොච්චර දුරදිග ගිහිල්ලාද heart attack එක කොච්චර ලොකුද. ඉතින් ඒක හින්දා අපි පෞද්ගලික රක්ෂණය ගැන ගොඩාක් දැනුවත් වෙලා ඒක හොඳ රක්ෂණ ආවරණයක හොඳ රක්ෂණ ආවරණයක් අපි තියාගන්න එක මම හිතනවා බොහොම වැදගත් කියලා. මොකද අපිට ක්ලේම් එකක් හදිස්සියේ ආවොත් අපි ඇත්තටම අසරණයි. එතකොට අපි ඒ වෙලාවට අපිට හොඳ සපෝට් එකක් තියෙන හොඳ විදිහකට හොඳ ආවරණයක් තියාගන්න එක අපි නිරෝගීව ඉන්න වෙලාව චුට්ටක් යොදලා ඒක අරන් තියාගන්න එක මම හිතනවා අපි හැමෝගෙම නුවණට හොරුයි කියලා. ඊට අමතරව තව එකක් මම කියනවා මේ වෙලාවේ අපි සාමාන්‍යයෙන් ජයන්ත කාර් එක ඉන්ෂුරන්ස් එකක් ගත්තොත් ඔයා හිතන්න කායක අපි 5000කට ගත්තා කියලා. එතකොට ඩොලර් 5000ට කාර් එක ගත්තාම ඒගොල්ලෝ අපිට දෙනවා ප්‍රීමියම් එකක්. ඒ ප්‍රීමියම් එක ගොඩාක් වෙලාවට එකම මට්ටමේ තියෙනවා ජනවාරි ඉඳලා දෙසැම්බර් ඒ දිගටම යනවා. අපි නොදැනුවත්වම ඒ ප්‍රීමියම් එක එකටම තියෙන්නේ කාර් එකේ වටිනාකම එන්න චුට්ට අඩු වෙන හින්දා. හැබැයි ජීවිත රක්ෂණය සහ අපේ පෞද්ගලික රක්ෂණය චුට්ටක් වෙනස්. අපි ඒ කියන්නේ මම අද heart attack එකක් හැදිලා තියෙනලා මැරෙන්න තියෙන සම්භාවිතාවට වැඩි ඊළඟ අවුරුද්දේ මට heart attack එකක් හැදිලා මැරෙන්න තියෙන සම්භාවිතාව. එතකොට අපි වයසට යනවත් එක්කම අපිට ලෙඩ රෝග වැඩිවීම සහ අපි අවදානම් තත්ත්වයට පත් වෙන සම්භාවිතාවය වැඩි වෙනවා. එතකොට ප්‍රීමියම් එක චුට්ට වැඩි වෙනවා. මම ඒ ගැන ඊළඟට තව සෙෂන් එකක් තියෙනවා. මම ඒකට පොඩ්ඩක් තව ටිකක් සඳහන් කරනවා. මේ ඒ ටික පැහැදිලි ජයන්ත ඒක හරි මම ওই රක්ෂණය ගැන පොඩි මේ ගැන පොඩි කේන්ති යන හරියක් තියෙනවා මට. ගොඩක් ඔය ඉන්ෂුරන්ස් ඒජන්ට්ස් හරි කවුරු හරි කතා කරපුවාම ගොඩක් වෙලාවට රක්ෂණ අය කරන්නේ අපට මරණ බය දෙනවා. අපට මරණ බය දීලා තමයි රක්ෂණය විකුණන්නේ. එක්කෝ එහෙම නැත්නම් ඔයාගේ වාහනේ කැඩුනොත්, ඔයාට අතපයක් මැරුණොත් මොකද වෙන්නේ? ඔයාට ඩිසේබල් වුණොත් මොකද වෙන්නේ? ඉතින් අපි එහෙම එකක් හිතලා නැහැ. හරි. මේ මොකද ඔයකට කියන්නේ? ඔව් නෑ ජයන්ත ඔතන තමයි ඇත්තටම අපි ටිකක් වැඩිපුර ඇස්කම් අරගෙන අහන් ඉන්න ඕන තැනක්. ඒ කියන්නේ ඇත්තටම මම ඒකම තමයි අපි ඇත්තටම කතා වෙලා මාතෘකාව දෙන්නේ. ඇතුවත් බැරි නැතුවත් බැරි. අපි ඉන්ෂුරන්ස් එකක් ගන්නකොට අපි බය වෙන්න ඕනේද නැද්ද? ඊට අමතරව මම පැහැදිලිවම දැම්මා මම අද කරන විග්‍රහයට තර්කය ගේනවා සහ සාමාන්‍ය දැනීම ගේනවා. ඕගලන්ට මේ එක ඉස්සරහට යනකොට ඕගලන්ට හොඳටම තේරෙයි මම කොහොමද මගේ සාමාන්‍ය දැනීම යොදලා පොඩි තර්කයක් ගෙනල්ලා ඕගලන්ට හිතන්න යමක් ඉතුරු කරන්න කියලා. ඒක ඇත්තටම එතන මේ ඒ කියන්නේ අපි කෙටියෙන් ගත්තොත් සාමාන්‍යයෙන් අපි කාර් එකක් ගන්න ගියොත් අපි සාමාන්‍යයෙන් යාළුවෙක්ගෙන් අහලා කාර් එකක් ගන්න. හැබැයි කාර් එකේ වටිනාකම වැඩි නම් එතකොට අපි යාළුවෙක්ගෙන් අහන්නේ. ඒතර සමහරට අපි මෙකැනික් කෙනෙක්ගෙන් අහනවා. මෙකැනික් කෙනෙක්ගෙන් අහලා තමයි අපි තීරණය ගන්න. කොහොම හරි සාමාන්‍ය දැනීම මෙතනට කලවම් කරලා මම ඉස්සරහට මම
මෙහි තියෙන ඉන්ෂුරන්ස් වර්ග ටික සඳහන් කරනවා. එතකොට කොහොමද එතනට තර්කානුකූලව සහ සාමාන්‍ය දැනීම දාලා මේ වැඩේ අපි එකතු වෙලා කොහොමද බේරගන්න කියන එක මම දාන්නවා. හැබැයි ඔයා කිව්ව විදිහට අර කේන්ති යනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ සමහරට අපිට ක්ලේම් එකක් ගෙවන්න මොන හරි එකක් වෙලා තියෙන ඒවට මම හැම වෙලේම මේකට කියන්නේ ජයන්ත අර නරක ප්‍රවෘත්ති වලට අපි කියන්නේ අත්තර තියෙනවා. ඒ කියන්නේ bad news as wings. එතකොට ඕක ස්ප්‍රෙඩ් වෙලා යනවා. හැබැයි එතන අපිට ඇතුළට ගිහිල්ලා අපිට බලන්න අවස්ථාවක් නැහැ. මොන දේවල් හින්දාද මේ ක්ලේම් එක හම්බුන්නේ නැත්තේ, මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ කරුණු ගැන ටිකක් අපි ඉස්සරහට ටිකක් කතා කරගමු. ඔව්. ෂෙහන් අපි දැන් කලින් අපේ මේ ෆෝරම් වල සාකච්ඡා කළා ගෙවල් විකුණන එක, ගෙවල් ගන්න එක, හවුසින් ලෝන් ගන්න එක. ඒවා ඔක්කොම හොඳ පැති. අපි ගයක් ගන්න ඕනේ, අපි ලෝන් එකක් ගන්න ඕනේ, අපි ගෙවල් එක්ස්පැන්ෂන් කරන්න ඔක්කොම හොඳ පැති. ඒ වගේම ඕක නරක පැතිත් තියෙනවා. මොනවා හරි වුණොත් ගෙට මොකද වෙන්නේ? කොහොමද අපි ඒක මෝගේජ් එක ගෙවන්නේ? එකක්. මම මේ ප්‍රශ්න දෙක තුනක් තියෙන එකම ඔක්කොම ඔයාලට දාලා මම පොඩ්ඩක් පැත්තකට වෙනවා ඔයාලට ෆුල් ස්ක්‍රීන් එක දීලා. හරි? හරි කමන්න. ඔව්. මේ එතකොට දැන් ඒ වගේ ඒක තමයි ඒක පැත්තක්. හරි? අර මම හැම වෙලෙම දා ගොඩක් අය කියන දේ තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ නැහැ ගින්නක් ඇති වේවා කියලා. ඒ වුණාට අපි ෆයර් එක්ස්ටින්ගිෂර් එකක් ගෙදර තියෙනවා. අපි කොයි වෙලාවෙ සූදානම් වෙයි. අපේ මෝගේජ් එක ගෙවා ගන්න බැරි වෙයි, කවදා හරි අපට මොනවා හරි වෙයි, රස්සාව නැති වෙයි, මොනවා හරි වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ වුණාට එහෙම දෙයක් වුණොත් මොකද කරන්නේ? ඒකට තමයි රක්ෂණය තියෙන්නේ. එකක්. ඊළඟට අපි ව්‍යාපාර අපි දැන් බිස්නස් ගැන කතා කළානේ. බිස්නස් එක පටන් ගන්නෙ කොහොමද, සෙටප් කරන්නේ කොහොමද කියලා. ඒ බිස්නස් වල ඉන්ෂුරන්ස් ගැන අපි පස්සේ කතා කරමු. අපි ඉස්සෙල්ලා අපි කතා කරමු මේ ගෙවල් රෙසිඩෙන්ෂල් ඉන්ෂුරන්ස්. ඒව අපි දැන් බැංක් එකක මෝගේජ් එකක් ගන්න ගියාම බැංක් එකෙම තමයි ගොඩක් වෙලාවට අපිට ඉන්ෂුරන්ස් එක දෙන්නේ. මොකද එක තැනින් අන්න වන් රූෆ් කියලා අපි ඔක්කොම දීලා එනවා. ඉතින් මට පොඩ්ඩක් තාම මම ඉවර නැහැ. පොඩ්ඩක් ඉන්න. මේ පොඩ්ඩක් අපාව වෙන්නේ නැහැ පොඩ්ඩක් ඉන්න. මේ තාම ප්‍රශ්න අහලා නැහැ. මොකද මට වෙච්ච දෙයක්. මම බැංක් එකෙන් ලෝන් එක ගන්නකොට, හවුසින් ලෝන් ගන්නකොට එහෙම දුන්නා. ඉතින් ඉතින් ඒගොල්ලෝ මෝගේජ් එකක් දුන්නා, ඉන්ෂුරන්ස් එකක් දුන්නා. එක තැනවල එක ඔෆිසර් ගාවම අස්සම් කරලා මම ආවා. ඉතින් අවුරුදු ගානක් ගියාට පස්සේ ඒ ගෙදර හිටපු ටෙනන්ට්ලා වගේක් කාපට් ඩැමේජ් කරලා තිබුණා. ඔව්. හරි. ඉතින් මම ඕක ඉන්ෂුරන්ස් ක්ලේම් එකට ගියා ටෙනන්ට්ලා ගියාට පස්සේ. ඔව්. ඉතින් කාපට් ඩැමේජ් වෙලා තිබුණා, වීදුරු බිඳලා තිබුණා. ඊළඟට ඉන්ෂුරන්ස් ඒජන්ට් ඇවිල්ලා කියනවා ඒ කාපට් ඩැමේජ් ඔක්කොටම මම ගෙවන්න ඕනේ 400ක්ද කොයිද එක්සස්. දැන් එයා කියනවා ඩැමේජ් පහක් තියෙනවා 400 පහක් ගෙවන්න කියලා. මම වෙයි. ඒවා එක වෙලා වෙච්ච ඒවා නෙමෙයි. එක තැනක තියෙන අයන් එකකින් පිච්චිලා, අනිත් එක තියෙන සිගරට් එකකින් පිච්චිලා, අනිත් තැනක තව මේ මොන හරි කෙමිකල් එකක් ඇනිලා, වීදුරු බිඳලා තියෙන තව ඉන්සිඩන්ට් එකක්. So these are many different incidents. So each and every incident තමයි ඒගොල්ලෝ කවර් කරන්නේ කියලා. ඉතින් එතකොට ඉතින් මම අසරණයි. මම ඉතින් ඒ කවරේජ් එක අතහැරලා දාලා ඊට වඩා ලාභයි කාපට් සල්ලි දීලා දාන එක කියලා ඒ කේස් එක අතහැරියා. ඉතින් ඔන්න දැන් ඔයා ඔකට මොකද කියන්නේ? නැජන්ත මම ඇත්තටම කියන්න ගියේ ඒක අපිට මට මෙතන මේ සංනිවේදනයේ පොඩි ගැටලුවක් වුණා කියලා කියලා හිතෙනවා. මොකද මම අද ගොඩාක් බලාපොරොත්තු වෙන ජයන්ත අර පෞද්ගලික රක්ෂණය ගැන ගොඩක් කතා කරන්න. මොකද අද මම ගොඩක් මොකද මේ ජෙනරල් ඉන්ෂුරන්ස් එක ගැන හරි ඒ ඔක්කොම අහුවෙන ජෙනරල් ඉන්ෂුරන්ස් මේ වෙලාවේ මට ඒක ගැන කතා කරන්න ඇත්තටම බලය නැහැ. ඒකින්ද මම සාමාන්‍ය දෙයක්වත් මම මේ වෙලාවේ කියන්න කැමති නැහැ ඒ ගැන. නමුත් අර මම අර මුලින් කිව්වා වගේ මම පෞද්ගලික රක්ෂණය ගැන තමයි ගොඩාක්ම කතා කරන්නේ. මේ විදිහට මම හිතන්නේ එතන අපේ සංනිවේදනය ගැන පොඩි බිඳීමක් වෙන්න ඇති. එහෙම වුණා නම් මාව සමාවට භජනය කරන්න. ඒක මතක් වුණත් දැන් නැහැ ජයන්ත. මම එහෙම එකක් කිව්වා කියලා සමා වෙන්න ඕනේ. හරි. මට මේ දැන් ඒ විතරක් නෙමෙයි මේ ෂයන්. දැන් ඔයා තව දැන් අපේ මේ ප්‍රශ්න අහනවා. මම මේ ලියාගෙන ඉන්නේ. මට දැන් මේ සමහර අය මෙසෙන්ජර් එකේ මට ප්‍රශ්න එවනවා. සමහර අය මට වයිබේ වල තියෙනවා. සමහර අය FB කමෙන්ට් වල තියෙනවා. ඒ ප්‍රශ්නත් කාට ඉස්සරහට එනවා. ඔයා පුළුවන් විදිහට අපි කවර් කරගෙන යන්න. නෑ ඒක ප්‍රශ්නයක් නෑ. හරි.
මම එහෙනම් ජයන්තරවා කිව්වා වගේ මම දැන් මේකේ හොඳ හරිය පටන් ගන්න මෙන්න මෙතන ඉඳලා ඊළඟ විනාඩි 10 15 පුළුවන් නම් පරිස්සමෙන් අහන් ඉන්න අනිවාර්යයෙන්ම ඕගලන්ට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් මෙන්න මෙතන ඉඳලා යන දේවල් වලට ඊට පස්සේ ජයන්තරවා කිව්වා වගේ මට හිතෙනවා ඊට පස්සේ අපි ප්‍රශ්න අහන සෙෂන් එකට යමු ඊට දැන් මම කරන්න යන්නේ මෙහි තියෙන ඉන්ෂුරන්ස් ගැන ඊළඟ විනාඩි 10 15 අතරතුර පොඩි හොඳ පැහැදිලි කිරීමක් කරන්න යන්නේ. හොඳයි. එහෙම කරමුද අපි? එහෙනම් සම්පූර්ණ ස්ටේජ් එක වාට මම අයින් වෙන පොඩ්ඩකට. එහෙනම් ආයිසරයක් මම කිව්වා වගේ නවසීලන්තේ අපිට ඇත්තටම තියෙනවා ඉන්ෂුරන්ස් ಜಾති 4ක් 5ක්. ඕකේ? නවසීලන්තේ මේ ඇත්තටම අපි කොහේ හිටියත් ඒ ඉන්ෂුරන්ස් ටික තියෙනවා. මුලින්ම අපි බලනවා ජීවිත රක්ෂණය. එතකොට ජීවිත රක්ෂණය කිව්වහම අපි ඇත්තට මෙතනින් බලන්නේ අපි සාමාන්‍ය මිනිස්සෙක් අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු 60ක් 70ක් 80ක් හරි 90ක් හරි ජීවත් වෙන්න. එතකොට අපිට යම් කිසි දෙයක් වෙලා අපේ ජීවිතේ අපි හිතුවට වැඩිය කලින් අපිට ජීවිතින් සමුගන්න සිද්ධ වුණොත් අපේ පවුලට එහෙම නැත්නම් භාර්යාවට හරි ළමයින්ට හරි ඉතුරු ටික අරගෙන යන්න අපි මොන හරි දෙන ආරක්ෂාවක් ගැන තමයි ජීවිත රක්ෂණයෙන් කතා කරන්නේ. එතකොට මං හැම වෙලෙම කියනවා අපි මැරෙනවා. හැබැයි අපි ලේසියෙන් මැරෙන්නේ නැහැ. මොකද මම මෙහෙම කියන්නේ ගොඩාක් වෙලාවට අපි මැරෙනවා නම් මැරෙන්නේ බරපතල ලෙඩක් හැදිලා. ඒ හින්දා ඒකෙන් මම කියන්නේ ජීවිත රක්ෂණය ගන්න එපා. ඊළඟ ජීවිත රක්ෂණය අපි ගන්නකොට අපි මෙහෙම කියමුකෝ. අපි ජීවිත රක්ෂණය ගන්න ඇයි කියලා ගත්තොත් අපි ඒ වෙලාවට හරි ඉස්සරින් මම කිව්වා වගේ අපේ තියෙන වගකීම අපි හිතමු මෝගේජ් එකක් තියෙනවා ලක්ෂ 4ක් සහ ළමයි දෙන්නෙක් ඉන්නවා ඉගෙන ගන්න මම ඒගොල්ලන්ට එතකොට සල්ලි ටිකක් දීලා මේ රක්ෂණයක් ගන්නවා. එතකොට මට මොන හරි එකක් වෙලා මම නැති වුණොත් එතකොට රක්ෂණ ආයතනයෙන් ඒ ලක්ෂ 4 හරි ලක්ෂ 5 හරි දෙනවා මගේ පවුලට. එතකොට ඒගොල්ලෝ එතනින් එහාට ඒගොල්ලෝ වැඩ ටික කරන් යනවා. හැබැයි මෙතනදී අපි හැම වෙලෙම මෝගේජ් එකක් විතරක් ප්‍රොටෙක්ට් කරනවා නම් අපි හැම වෙලෙම බලනවා ඊට අමතරව. ඒ කියන්නේ මෝගේජ් එකක් විතරක් අපි ප්‍රොටෙක්ට් කරාට බෑ. ඊට පස්සේ මගේ වයිෆ්ට හරි බබාලට හරි ඊට පස්සේ ඒගොල්ලන්ට බිල් එන එක නවතින්නේ නැහැ. ඒකින්ද අපි සාමාන්‍යයෙන් ඒක හරියට තර්කානුකූලව අපි බලන්න ඕනේ. අපේ මෝගේජ් එක තියෙන ලක්ෂ 4ක් නම් අපි තව අඩු ගානේ මගේ අවුරුද්දක පඩියක්වත් අපි දාලා දෙන්න ඕනේ. ඒකට අපි කියන්නේ පොඩි බ්‍රීදිං ස්පේස් එකක් කියලා. ඒ කියන්නේ එයාට අපි ඇත්තටම පොඩි අවස්ථාවක් අරන් දෙනවා. දැන් මේ පුද්ගලයා නැහැ. නමුත් මට ඊට පස්සේ මොකද්ද කරන්න කියන එක මම කල්පනා කරන්න ඕනේ. මට ඒකට වෙලා ඕනේ. නමුත් මට ඒක කරගන්න බෑ මාගව සල්ලි නැත්තම්. එහෙම නැත්තම් පහුවෙන් ඉඳලා වයිෆ් අය වැඩට යන්න ඕනේ. එතකොට අපි ලයිෆ් ඉන්ෂුරන්ස් එකේදී කරන්නේ අපි තියෙන අපේ වගකීම අපි සම්පූර්ණ මුදල් වලින් ආවරණය කරලා අපි රක්ෂණයක් ගන්නවා. ඊට අමතරව තව පොඩි ඒකට බෆර් එකක් දාලා අපි ලක්ෂ 4ක මෝගේජ් එකක් තියෙනවා නම් අපි සමහරවිට ලක්ෂ 5ක විතර ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දෙනවා. එතකොට ඒ ටික කවර් වෙන්න. හැබැයි ඕගොල්ලෝ යම් කිසි විදිහකට හිතන් ඉන්නවා නම් නෑ යම් කිසි විදිහකට මේ කියන්නේ මම පැහැදිලිව කියන්න ඕන ජීවිත රක්ෂණය කියන්නේ ලොතරැයියක් නෙමෙයි. යම් කිසි කෙනෙක් හිතන් ඉන්නවා නම් මම මේ ජීවිත රක්ෂණය ක්ලේම් කරනවා කියලා ඒක මම හිතන්නේ හොඳ අදහසක් නෙමෙයි. මොකද අපි ගොඩක් වෙලාවට අපිට වගකීම වැඩිම වෙලාවට තමයි අපි ජීවිත රක්ෂණය ගන්න. ඒක හරියට ඒ කියන්නේ අපි අපේ වත්තේ peer ගහයි අපි peer කඩන්න අපි මිනිස්සුන්ට සල්ලි දෙන්නේ අපි කඩා ගන්නවා. හැබැයි පොල් ගහේ පොල් කඩන්න අපි වෙන මිනිස්සුන්ට සල්ලි ගෙවලා අපි වැඩේ කරගන්නවා. ඒ වගේම අපිට self insurance වෙන්න බැරි නම් අපි කම්පැනි එකට පොඩි ගාණක් ගෙවලා අපි life insurance එක ගන්නවා. එතකොට ඒකෙන් වෙන්නේ අපේ ආරක්ෂාවට ඕන අපේ ආරක්ෂාව ලැබෙනවා. ඒතර අපේ ෆැමිලි එක ආරක්ෂා වෙනවා. හැබැයි ඊට එක්කම ඕගොල්ලෝ පොඩ්ඩකට හිතුවොත් අපි කොහොමද යම් කිසි දවසක මැරෙන්නේ කියලා. එතකොට තප්පර 5ක හිටියොත් අපි කොහොමද මැරෙන්නේ කියලා ගොඩාක් වෙලාවට එන්නේ
99% අපි එක වෙලාවේ එකපාර මැරෙන අවස්ථාව බොහොම අඩුයි. අපි ගොඩාක් වෙලාවට වෙන්නේ අපිට ලෙඩක් හැදෙයි, ලෙඩක් හැදිලා අපි දුක් විඳලා මැරෙයි. එතකොට ඒ ලෙඩක් කිව්වහම ගොඩක්ම අපි ගොඩාක් සැලකිල්ලට ගන්න කැන්සර්, heart attack, stroke, kidney problem, liver problem වගේ දේවල්. එතකොට ඕවැදී වෙන්නේ ඒ ටික හැදිලා මැරෙනවා කිව්වම එතකොට ඔය කාරණා ටික අපි ආරක්ෂා කරගන්න රක්ෂණයට අපි කියනවා ට්‍රෝමා කවර් කියලා. එතකොට ලයිෆ් ඉන්ෂුරන්ස් එක කියන්නේ අපේ ජීවිතය ආරක්ෂා කරන කවර එක. ට්‍රෝමා ඉන්ෂුරන්ස් එක කියන්නේ අපේ ලෙඩ රෝග වලින් අපි හැදිලා මැරෙන්න යනවනම් යම් කිසි දවසකට ඒ ලෙඩ රෝග ටික ආරක්ෂා කරගන්න රක්ෂණයට කියන්නේ අපි ට්‍රෝමා කවර් එක කියලා. එතකොට ඔය ඔතන පොඩි පැහැදිලිමක් කරන්න මේ තව පැහැදිලි කිරීමක් මම ඔකට එකතු කරන්න කැමතියි. අපිට යම්කිසි හේතුවක් හින්දා පොඩි අවාසනාවන්ත සිද්ධවීමක් හින්දා අපි හිතමු අපිට කැන්සර් එකක් හරි heart attack එකක් හැදුනොත් එතකොට 99% අපිට ආයි රක්ෂණයක් ගන්න තියෙන chance එක බොහොම අඩුයි. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට රක්ෂණ ආයතනයක් අපිට ඉන්ෂුරන්ස් එකක් ආයි දෙන්නේ නැහැ. ඒක හින්දා අපි ට්‍රෝමා කවර් එකක් ගන්නවා නම් එතකොට අපි ඒ වෙලාවට බලන්න ඕනේ අපිට ඒකේ බයිබැක් ඔප්ෂන් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මට heart attack එකක් හැදුනොත් ඒකෙන් කිසිම වෙලාවක කියන්නේ මට ආයි කැන්සර් එකක් හැදෙන්නේ නැහැ කියලා. එතකොට මට heart attack එකක් හැදිලා මට ඉන්ෂුරන්ස් පේමන්ට් එකක් හම්බුනොත් ආයි අවුරුදු 4කට 5කට පස්සේ කැන්සර් එකක් හැදුනොත් ආයි මට පේමන්ට් එකක් හම්බ වෙනවද නැද්ද කියන එක තමන්ගේ ඉන්ෂුරන්ස් එක ගන්නකොට ඒක දැනගෙන ඉන්න ඕනේ. ඒකට අපි කියන්නේ සාමාන්‍යයෙන් බයිබැක් ඔප්ෂන් එකක් කියලා. ඊට අමතරව තව එකක් තියෙනවා අපිට කැන්සර් එකක් හැදුනොත් නැත්නම් heart attack එකක් හැදුනොත් ගොඩාක් වෙලාවට ඕක තව ස්ටෙප් එකකට ගිහිල්ලා අපි හිතනටදී දුර දිග යන්න පුළුවන්. එතකොට කැන්සර් පේමන්ට් එකකට සල්ලි හම්බ වෙලා ආයි දුර දිග ගිහිල්ලා කැන්සර් ගොඩාක් දුර දිග ගියොත් අපිට ආයි පේමන්ට් එකක් හම්බ වෙනවද? ඒක තව ප්‍රශ්නයක්. එතකොට ඒකට අපි සාමාන්‍යයෙන් කියනවා මේජර් ට්‍රෝමා එකක් හරි සිවියර් ට්‍රෝමා එකක් හරි හැම ලෙඩකටම නෙමෙයි සමහර ලෙඩවලට අපිට දෙපාරක් ක්ලේම් කරන්න පුළුවන්. එතකොට අපි අවංකව ඒ ගැන පොඩ්ඩක් දැනගෙන හිටියොත් අපි චුට්ටක් පරිස්සම් වෙනවා. ඒකින්ද ඒ ටික අපි පොඩ්ඩක් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ නැත්නම් අපි අමාරුවේ වැටෙනවා. මොකද මම එහෙම කියන්නේ අපිට මොකක් හරි ලෙඩක් හැදුනොත් අපිට ලේසියෙන් අපේ දොස්තරලයි නර්ස්ලයි අපිට මැරෙන්න දෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට බැහැ අපිව ලෙඩ වෙන එක නවත්තන්න. ඒ හින්දා මම හැම වෙලෙම කියන්නේ ජීවිත රක්ෂණය වගේම ට්‍රෝමා ඉන්ෂුරන්ස් එකට පොඩ්ඩක් වැඩිපුර හිතන්න ඉඩ දෙන්න. මොකද ලයිෆ් ඉන්ෂුරන්ස් එක වගේම ට්‍රෝමා එකත් ඒ හා සමානව වටිනවා. මොකද එක පැත්තකින් ගත්තොත් මට මොකක් හරි වෙලා මම මැරුණොත් මට ප්‍රශ්නයක් නැහැ. මම බැරිලා ඉඳලා. නමුත් මගේ ෆැමිලි එකට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒගොල්ලන්ට පොඩි පැහැදීමක් තියෙනවා මම නැති වෙලා හින්දා ඒගොල්ලෝ කොහොම හරි ජීවිතේ ගත කරන් යන්න ඕනේ. හැබැයි ට්‍රෝමා එකේදී එහෙම නැහැ. මට මොකක් හරි වෙලා කැන්සර් එකක් හරි heart attack එකක් හැදිලා මම ගෙදරට ගේන සල්ලි ටික මට ගේන්න බැරුව ගියොත් එක පැත්තකින් එක ප්‍රශ්නයක් තියෙනවා. දෙවැනි එක මම ලෙඩක් වුණොත් මගේ භාර්යාවට ලෙඩ වුණොත් මට මගේ රාජකාරිය කරන්න බෑ. මම ඒගොල්ලන්ව බලන්න තව වෙලාවක් යොදන්න ඕනේ. එතකොට මට ඉන්කම් එක ගේන්නත් බෑ. එයාට වැඩ කරන්නත් බෑ. තුන්වෙනි එක අපිට තියෙන සේවිංස් වලට අපිට රින්ගන්න වෙනවා. එතකොට ප්‍රශ්න ටිකක් දුර දිග යනවා. ඒ හින්දා ට්‍රෝමා කවර් එක ගැන පොඩ්ඩක් උවමනාවෙන් බලන්න කියලා මම හැම වෙලෙම ඉල්ලා සිටිනවා. ඊට අමතරව මම අර ලයිෆ් ඉන්ෂුරන්ස් එක කිව්වේ අපි මෝගේජ් එකයි එක්කෙනෙක්ගේ අවුරුද්දක පඩියයි දාලා ලක්ෂ 5ක වගේ ඉන්ෂුරන්ස් එකක් ගත්තොත් ඒක ඇවිල්ලා අපි කියන්නේ ලම්ප් සම් පේමන්ට් එකක්. එතකොට ඒක ටැක්ස් වෙන්නේ නැහැ. ඒ වගේම ට්‍රෝමා එකේදී අපි කරන්නේ අපේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ අවුරුද්දක ආදායම හැටියට අපි දානවා ට්‍රෝමා පේ අවුට් එක. අපි තුන් 60000ක් හරි 75000ක් හරි ලක්ෂයක් හරි අපි දානවා. එතකොට අපිට කරන්නේ අවුරුද්දේ ආදායම අපේ account එකට ආවට පස්සේ ඒ account එකට එන සල්ලි වලින් අපේ පඩියෙන් කරන වැඩ ටික කරගන්නවා. අපි එතකොට ස්පිරිතාලෙට ගිහිල්ලා
අපේ බෙහෙත් හේත් බලාගෙන අපේ රිකවරි ප්‍රොසෙස් එකට එහෙම නැත්නම් අපි ආයි ලෙඩෙන් ගොඩ එන විදි ව්‍යායාමයට අපි මහන්සිලා ඒ කියන්නේ අපි ඒ වැඩේ කරගන්න අපි මූලිකත්වය දෙනවා. එතකොට ඒ සල්ලි ටැක්ස් වෙන්නේ නැහැ. ඒ සල්ලි වලින් ඔයගොල්ලෝ මොනවාද කරන්න කියන එක කාගේවත් ප්‍රශ්නයක් නෙමෙයි ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ. ඔයගොල්ලෝ එකකින් හොලිඩේ එකක් යනවාද? ගෙදර අලුත් වැඩියා කරනවද? අලුත් කාර් එකක් ගන්නවද කියන එක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම heart attack එකක් පොඩි heart attack එකක් නම් ඔයා සතියෙන් වලට ගියත් සති දෙකකින් වලට ගියත් සති තුනෙන් වලට ගියත් ඒක ගැටලුවක් නෑ. heart attack එකක් නම් claim එක හම්බ වෙනවා. claim එක හම්බ වුණාට පස්සේ ඒ සල්ලි ටික account එකේ තියාගන්න පුළුවන්. එතකොට life insurance එකයි trauma insurance එකයි මම හැම වෙලෙම දකින්නේ ප්‍රධාන දෙකක් හැටියට. ඒ දෙක අපි පොඩ්ඩක් දැනුවත් වෙලා ඉන්න එක හොඳයි. ඊට පස්සේ තව එකක් තියෙනවා තුන්වෙනි එක මම කියන්නේ TPD insurance එක. කියන්නේ අපි කියන්නේ සදාකාලික අබ්බඝාත insurance එක. ඒ කියන්නේ අපිට මොකක් හරි වෙලා අපිට අපේ ආරක්ෂාව ආයි කරගන්න බැරුව ගියොත් සදහටම එතකොට අපි ඒකට වෙනම කව එකක් දානවා. හැබැයි මම පෞද්ගලිකව හිතන්නේ ඒක අපි ලොකුවට කලබල වෙන්න ඕනේ නැහැ. මොකද අපි ඒක හැබැයි සාමාන්‍යයෙන් ගාන හැටියට අපිට තීරණය කරන්න පුළුවන් සහ තමන් කරන රස්සාවේ හැටියට. මම ගොඩාක් වෙලාවට කියන්නේ සාමාන්‍ය රස්සාවක් කරන කෙනෙක් අපි total and permanent disability එකක් සමහර trauma එකකින්ම කව වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අපි වෛද්‍යවරයෙක් ගත්තොත් හරි එහෙම නැත්නම් software engineer කෙනෙක් ටිකක් ලොකු පඩියක ඉන්න කෙනෙක්ට සමහරට පොඩි දේවල් හින්දා ඒ කියන්නේ සමහරට මේ ඇඟිලි ටික නැතුව ගියොත් එයා සදහටම එයාගේ රස්සාවට එයා මේ total and permanent disable වෙන්න පුළුවන්. ඒ වගේම පොඩි හරි අමතක වෙන දේවල් වුණොත් අපි දොස්තර කෙනෙක් වගේ කෙනෙක්ට ආයි සදහටම එයාට ප්‍රැක්ටිස් කරන්න බෑ. එතකොට ඒ වෙලාවට ඒ TPD කව එක එක්කෙනාගේ වෘත්තීය මට්ටමත් එක්ක අපි තීරණය කළා අපි සාකච්ඡා කරලා අපි තීරණය කරන රයිට් අපි TPD එකක් ගන්නවද නැද්ද කියලා. ඒක අපිට ඒ වෙලාවට මේක තීරණය කරන්න පුළුවන්. එතකොට ඊළඟ ඉන්ෂුරන්ස් එක අපිට ගොඩාක් වෙලාවට නොතේරෙන ඉන්ෂුරන්ස් එක. මොකද නොතේරෙනවා කියන්නේ අපි එච්චර සැලකිල්ලට ගන්න නැහැ. මොකද හැම වෙලේම අපි වැඩ කරනවා account එකට සල්ලි එනවා අපි බිල් ගෙවනවා අපි ට්‍රිප් එකක් යනවා කණ්ඩ බොණ්ඩ යනවා ඔය ටික කරගත්තට පස්සේ ඊළඟ සතිය ආයි සල්ලි එනවා. හැබැයි සල්ලි account එකට ආවේ නැත්තම් එතකොට අපිට පොඩ්ඩක් ප්‍රශ්න දුර දෙක යනවා. එතකොට ඕකට කියන්නේ මොකක් හරි වෙලා අපිට වැඩ කරගන්න හම්බුනේ නැත්තම් අපේ පඩිය account එකට ආවේ නැත්තම් අපි හිර වෙනවා නම් අපි ඒ ආරක්ෂාවට කියන්නේ income protection එක. හැබැයි ඕගොල්ලෝ ඔක්කොම දන්නවා නවසීලන්තේ ඉන්න අපි ගොඩාක් රටවල කට්ටියට වැඩි අපි වාසනාවන්තයි. මොකද මෙහි අඩු ගානේ ACC කියලා එකක් තියෙනවා. ඒකට කියන්නේ Accident Compensation Corporation. එතකොට මොන හේතුවක් හින්දා හරි අපි accidental reason එකක් හින්දා අපිට වැඩට යන්න හම්බුනේ නැත්තම් එතකොට අපිට ACC එකෙන් සල්ලි ගෙවනවා. එතකොට ඒකෙන් එක කොටසක් කව වෙනවා. හැබැයි අපිට ලෙඩ රෝගයක් හින්දා යන්න බැරුව ගියොත් එතකොට අපිට ආදායමක් හම්බ වෙන්නේ නැහැ. එතකොට අපි ඉන්කම් ප්‍රොටෙක්ෂන් එකක් සාමාන්‍යයෙන් බජට් එකක් ඇතුලේ අපි ගන්න ටිකක් කැමතියි. හැබැයි ඉන්කම් ප්‍රොටෙක්ෂන් එක ගන්න එකට ඒක වෙනස් වෙනවා. අපි ඉන්න වේටිංగ్ පීරියඩ් එකයි ගන්න බෙනිෆිට් පීරියඩ් එකත් එක්ක තමයි ඔය ඉන්ෂුරන්ස් එකේ ගාණ තීරණය වෙන්නේ. එතකොට අපි සමහරට සති 4ක වේටිංగ్ පීරියඩ් එකක් දාලා අපි හිතමු අවුරුදු 2ක බෙනිෆිට් පීරියඩ් එකක් දාලා අපි කවර් එකක් ගන්නවා. එතකොට ඉන්කම් ප්‍රොටෙක්ෂන් එකත් ආයි එක එක්කෙනා හිතන විදිහට වෙනස් වෙන්න පුළුවන්. මොකද මම හිතන්න පුළුවන් ඇත්තට මම හිතන්නේ අනිත් පැත්තට. අපි සමු එක්කෙනෙක් හිතන්න පුළුවන් නෑ ශිහාන් මම කැමති සති 4ක වේටින් පීරියඩ් එකක් දාලා 2 year benefit එකක් ගන්න. එතකොට සති 4කට පස්සේ ඔයාට ඉන්කම් ප්‍රොටෙක්ෂන් එක වැඩ කරන්න ගන්නවා. බෙනිෆිට් එක අවුරුදු 2ක් වෙනකන් ඒගොල්ලෝ ගෙවනවා. හැබැයි මුදල් පැත්තෙන් ගත්තහම අපි සති 13ක වේටිං පීරියඩ් එකක් දාලා අවුරුදු 65ක් වෙනකන් බෙනිෆිට් පීරියඩ් එක දැම්මොත් ඔය දෙකටම යන්නේ එක හා සමාන ගාණක්. එතකොට මේ වෙලාවට එක එක්කෙනා හිතන විදිහ මම කැමති සති 13ක වේටිං පීරියඩ් එකක් දාලා අවුරුදු 65 වෙනකන් බෙනිෆිට් එක ගන්න. මොකද සති 13කට ජීවත් වෙන්න මාස 3කට ජීවත් වෙන්න මගේ account එකේ මම සල්ලි ටිකක් තියලා තියෙනවා.
හැබැයි account එකේ සල්ලි ටිකක් නැත්තම් මාස 3ක් ජීවත් වෙන්න එතකොට හොඳ දේ සති 4ක waiting period එකක් දාලා අවුරුදු 2කට benefit එකක් ගන්නවා. හැබැයි ගොඩක් වෙලාවට 90ක් 95ක් විතරම අවුරුදු 2ක් ඇතුළත අපි ආයි රස්සාවට යනවා. ඒකින්ද අපි ලොකුවට කලබල වෙන්න ඕනේ නැහැ කෝකද ගන්න කියලා. නමුත් අපි ගන්න දේ ගැන අදහසක් අරගෙන අපි මොකද්ද මේ ඒ වෙලාවට කරන්න ඕන හොඳම දේ අපේ රක්ෂිත නියෝජිතත් එක්ක කතා කරලා වැඩේ කරගන්න එක මට හිතෙනවා ගොඩාක් හොඳයි කියලා. ඒ එක්ක මම තව එකක් කියන්න ඕනේ ඉන්කම් ප්‍රොටෙක්ෂන් එකේ කවර්ස් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා ඉන්කම් ප්‍රොටෙක්ෂන් එක කියලාම ඒක දෙනවා. ඒක ඕගොල්ලන්ට ඩොලර් 3000ක් වගේ මුදලක් තිබ්බ කියමුකෝ උදාහරණයකට. හැබැයි ඒක ඕගොල්ලන්ට 3000ක් හැටියට එන්නේ නැහැ. ඒක ටැක්ස් වෙලා අතට එන්නේ. සහ ඒක ඇක්සිඩන්ටල් රීසන් එකක් හින්දා වැඩට යන්න බැරුව ගියොත් ඒක account එකට එන්නේ නැහැ. මොකද මේක ACC එකකින් ගෙවන හින්දා මේකෙන් එක මේක එන්නෙම නැහැ. ඒක මේකෙන් පොඩි ප්‍රමාණයක් එනවා. හැබැයි මම ගොඩාක් කැමති mortgage repayment cover කියලා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ පඩියෙන් 45% විතර ප්‍රමාණයක් අපි දල වශයෙන් ගත්තොත් ඒ cover එකේ තියෙන වෙනස අපි ACC එකෙන් වෙනම 80%ක් එනකොට මේ 45% ඒකට උඩින් හම්බ වෙනවා. එතකොට ඇත්තටම අපි හිතමු සතියකට ඩොලර් 1000ක් පඩියක් ගන්න කෙනෙක් mortgage repayment cover එකක් වගේ එකක් දැම්මොත් එතකොට ACC එකෙන් එයාට 80%ක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඩොලර් 800ක් හම්බ වෙනවා. එතකොට මෙතන 450කුත් එක්ක එයාට ඇත්තටම 1250ක් හම්බ වෙනවා. එයා ගෙදර ඉන්නවා නමුත් එයාට 1250ක් හම්බ වෙනවා. ඒකින්ද ඒ cover එක ගන්නකොට පොඩ්ඩක් අපි දැනුවත් වෙලා ඒක ගැන චුට්ටක් ප්‍රශ්නයක් දෙකක් අහලා අපි ගන්න එක ගැන දැනුවත් වෙන එක හොඳයි. මොකද එක එකේ වාසි තියෙනවා. ඒකින්ද මේ දෙපැත්ත ගැන පොඩ්ඩක් හැම වෙලෙම දැනුවත් වෙන එකේ පොඩි වාසියක් හැම වෙලෙම තියෙනවා. අවසාන වශයෙන් මම කැමති මෙඩිකල් ඉන්ෂුරන්ස් ගැන කියන්න. මෙඩිකල් ඉන්ෂුරන්ස් කියන්නේ ඇත්තටම අපිට ලෙඩ රෝගයක් හැදිලා අපිව ස්පිරිතාලෙට ගියොත් ඒගොල්ලෝ අපිට සල්ලි දෙන්නේ හැබැයි අපේ බිල ගෙවනවා. එතකොට අපි ගන්න කවර් එකේ අපි සාමාන්‍යයෙන් එක්සස් එකක් තියන්න පුළුවන් ඩොලර් 500ක් හරි 1000ක් හරි ඒක අවුරුද්දකට. එතකොට මේ 500 එක්සස් එකට අමතරව යන සල්ලි ටික ගෙවනවා. හැබැයි අපි මෙතන මම බොහොම අවංක විදියට කිව්වොත් ගොඩාක් වෙලාවට අපේ මෙඩිකල් බිල්ස් සමහර ඒවා අපි ලොකු බිල් එන්නේ ඔය GP ගාවට හරි ඩෙන්ටල් බිල් නම් ටිකක් ලොකු වෙන්න පුළුවන්. ඒකට ඒ කවර් එක ගන්න හැටියට අපි තීරණය කරලා බලන්න ඕනේ මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක ගන්නවද කියලා. මොකද ඇත්තටම මෙඩිකල් ඉන්ෂුරන්ස් එක ලොකු බෙනිෆිට් එකක් එන්නේ ලොකු ලඩක් හැදුනොත්. සාමාන්‍යයෙන් පොඩි පොඩි ඒවා ගත්තොත් එහෙම අපිට සමහරට දෙන්න පුළුවන් මෙඩිකල් ඉන්ෂුරන්ස් එක ඕනේද නැද්ද මේක මහ ලොකුවට අපි ලොකුවට ක්ලේම් කරන්නේ නැහැ කියලා. නමුත් ඒක හරියට පාවිච්චි කරන්න ඕනොත් ඒකේ තියෙන වටිනාකම කියලා නිම කරන්න බෑ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මම හැම වෙලේම කියනවා මෙඩිකල් ඉන්ෂුරන්ස් එකට නව ශ්‍රීලන්තේ නෙමෙයි ගොඩාක් රටවල් වල යම් කිසි ප්‍රමාණයක බෑකප් ප්ලෑන් එකක් තියෙනවා. බෑකප් ප්ලෑන් එකක් කියන්නේ මොන හරි වෙලා අපිට හොස්පිටල් එක බෙහෙත් ගන්න බැර කියන්නේ ලෙඩක් හැදුනොත් වේටිං ලිස්ට් එකේ ඉඳලා හරි අපිට ට්‍රීට්මන්ට් එකක් ගන්න පුළුවන්. හැබැයි වේටිං ලිස්ට් එකේ ඉන්නකොට අපේ ලෙඩේ දුර දිග යන්න පුළුවන්. ඒක තමයි අපේ තියෙන එතන තියෙන ඍණවාදී පැත්ත. ඒක නෙගටිව් සයිඩ් එක. හැබැයි මෙඩිකල් ඉන්ෂුරන්ස් එක ගන්න සල්ලි වලින් ගොඩක් කට්ටියට පුළුවන් හිතන්නේ ගොඩක් කට්ටිය ලයිෆ් ඉන්ෂුරන්ස් එකයි ට්‍රෝමා ඉන්ෂුරන්ස් එකයි ඉන්කම් ප්‍රොටෙක්ෂන් එකයි. ඔය තුනම ගන්න පුළුවන් මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් ගන්න සල්ලි වලට. එතකොට අපිට සල්ලි යහමින් තියෙනවා නම් අපි මේකයි දෙකම ගන්නවා. එහෙම නැත්නම් අපි තීරණයක් කරනවා මම මෙඩිකල් ඉන්ෂුරන්ස් එක ගන්නවද නැත්නම් ලයිෆ් එකයි ට්‍රෝමා එකයි ඉන්කම් ප්‍රොටෙක්ෂන් එකයි ගන්නවද කියලා. මොකද ඒ තුනට බෑකප් ප්ලෑන් එකක් නැහැ. ඒ කියන්නේ මම හදිස්සියෙන් මැරුණොත් හරි කවුරු හරි මැරුණොත් ඒ පුද්ගලයාගේ මෝර්ගේජ් එක බේරන්න ආණ්ඩුවෙන් ලක්ෂ 4ක් හරි 5ක් හරි දෙන්නේ නැහැ. ඒ වගේම කැන්සර් එකක් හරි heart attack එකක් හැදුනොත් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම හොස්පිටල් එකට ගිහිල්ලා ඕගොල්ලන්ව බලා ගන්නවා. හැබැයි ඕගොල්ලන්ගේ ගෙදරට අවුරුද්දක
ආදායමක්. ඒ කියන්නේ 50000ක් හරි 75000ක් හරි අතර දෙන්නේ. ඒගොල්ලෝ පොඩි පේමන්ට් එකක් ගෙවයි අපි නවසීලන්තේ ඉන්න මිනිස්සු හැටියට. ඒ වගේම ඉන්කම් ප්‍රොටෙක්ෂන් එකෙදිත් එහෙමයි. ACC එකෙන් නම් පොඩි ගාණක් ගෙවනවා. නමුත් ACC නැතුව ගියොත් සල්ලි හම්බෙන්නේ නැහැ. ඒතකොට අර තුනට කාරණා තුනට අපිට ගොඩක් වෙලාවට බෑකප් ප්ලෑන් එකක් නැහැ. හැබැයි මෙඩිකල් ඉන්ෂුරන්ස් එකට අපිට යම් කිසි ප්‍රමාණයක බෑකප් ප්ලෑන් එකක් තියෙනවා. එතකොට ඔය ටික තමයි අපි විශේෂයෙන්ම කියන්න ඕනේ. තව එකක් ඔව් අනිත් එක මෙඩිකල් ඉන්ෂුරන්ස් එකේ මට තව එකක් අමතකුණා. අපි මේ පොලිසි එක ගන්නකොට අපි චුට්ටක් බලන්න ඕනේ ශල්‍ය කර්ම වලට කොච්චර ඒගොල්ලෝ අපිව කවර් කරනවද? වෛද්‍යමය කටයුතු වලට අපිව කොච්චර කවර් කරනවද? ඊට අමතරව නවසීලන්තේ අපි පාවිච්චි කරන බෙහෙත් 99%ක්ම ඔක්කොම මෙහි ආණ්ඩුවෙන් ඇප්‍රූව් කරපු බෙහෙත් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි කැන්සර් වලට වගේ සමහර ලාවට අපිට දෙනවා විශේෂ ප්‍රතිකාර. ඒවා ආණ්ඩුවෙන් ඇප්‍රූව් කරලා තියෙනවා. හැබැයි ආණ්ඩුවෙන් ෆන්ඩ් කරන්නේ. ආණ්ඩුවෙන් ෆන්ඩ් කරන්නේ කියන්නේ ඒවා මිල අධිකයි. මම උදාහරණයකට හැටියට ගත්තොත් අපි බ්‍රෙස්ට් කැන්සර් ගන්න කියන්නේ පියරු පිළිකා ගත්තොත් ඕ පියරු පිළිකා වලට සති 2කට ට්‍රීට් කරන්න සාමාන්‍යයෙන් ඩොලර් 9000ක විතර වියදමක් යනවා. එතකොට සමහර ආයතන ඔක දෙන්නේ අපි අර කියන්නේ non pharmac cover එකකට කියන්නේ ඒකෙන් දෙන්නේ සමහරට 10000ක් විතරයි. ඉතින් අපි නොදැනුවත්ව ඒ වගේ cover එකක් අරගෙන ඒ වගේ අවස්ථාවක් උදා වුණොත් එතකොට අපි නොසෑහෙන අසරණ මට්ටමකට පත් වෙනවා. මොකද මට ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. නමුත් ඒගොල්ලෝ ගෙවන්නේ 10000යි. එහෙම නැත්නම් මෙඩිකල් ඉන්ෂුරන්ස් එක ගෙවන්නේ 60000යි. එතකොට මට මේක මදි. ඒකින්ද ඉන්ෂුරන්ස් එක ගන්නකොට ඕගොල්ලෝ කොච්චර හිතුවත් ඕගොල්ලෝ දන්නවා කියලා මිස් වෙන්න පුළුවන්. ඒකින්ද මම හැම වෙලෙම කියන්නේ ඕගොල්ලන්ට දැන් පැය භාගයක් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම හොයාගන්න ඕනේ ඕගොල්ලන්ගේ තියෙන රක්ෂණය ගැන රිවිව් එකක් කරන්න. එතකොට ඕගොල්ලන්ට නොසෑහෙන දේවල් හම්බ වෙනවා. ෆ්‍රී. ඒකට ඔයගොල්ලෝ සල්ලි ගෙවන්න ඕනේ නැහැ. කාටවත් සල්ලි ගෙවන්න ඕනේ නැහැ. ඔක්කොම නොමිලේ. හැබැයි ඒකට වෙලාව යොදා ගන්න එක වටිනවා. මොකද මම හැම වෙලේම කියනවා ඒ පැය භාගය අපිට දැන් හොයාගන්න හම්බුනේ නැත්තම් ඒ ගැන දුක් වෙන්න ඔයගලන්ට නොසෑහෙන වෙලාව හම්බ වෙනවා පස්සට. ඒකින්ද ඒ ලෙවල් එකට යන්නේ නැතුව අපි දැන් ප්‍රශ්නේ ගොඩින් බේර ගන්න පුළුවන් නම් කෝල් එකක් දීලා මොන හරි කරගෙන අපි ඒ රිවිව් එක කරනවා කියන එක තමයි ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕනේ. ඊට අමතරව අපි ආවට ගියාට රක්ෂණ කවර එකක් මාරු කරන්නේ නැහැ. මොකද අපි රක්ෂණ ආවරණය ගන්නකොට අපි ගාව තියෙන ලෙඩ රෝග සහ කාලයත් එක්ක වෙන වෙන ලෙඩ රෝග ඇවිල්ලා අපිට වෙන වෙන ලෙඩ රෝග තිබ්බොත් අපි ඉන්ෂුරන්ස් කවර් එක මාරු කරන එක පාඩුයි. පාඩුයි කියන්නේ සමහරට කරන්නෙම නැහැ. ඒකින්ද අපි පොලිසි එකට මොකක් හරි ඇප්ලිකේෂන් එකක් දැම්මොත් ඒගොල්ලෝ අපිට දෙනවා offer of terms කියන එකක්. ඒ කියන්නේ ඒගොල්ලෝ අපේ රක්ෂණය බාර ගන්න කොන්දේසි ටිකක් අපිට දෙනවා. අන්නේ කොන්දේසි ටික අපි කියවලා බලලා අපි තීරණය කරනවා නෑ මේක මට එපා. ඒගොල්ලෝ දැන් අපිට සමහරට උදාහරණයක් වශයෙන් ගත්තොත් දියවැඩියාව. ඒ කියන්නේ මාට දැන් තියෙන කවර් එක මට දියවැඩියාව නැත්තම් මාව දියවැඩියාව නැතුව කවර් කරනවා. නමුත් තව අවුරුදු 3-4කින් මට දියවැඩියාව හැදුනොත් ඒගොල්ලෝ කියනවා නෑ. ඩයබටිස් රිලේටඩ් ඒ මුකුත් ඔයාව කවර් කරන්නේ නැහැ. ඒතකොට අපි කියනවා thank you very much. අපි ඒ කවර් එක ගන්න නැහැ කියලා. ඒකයි තව ජයන්ත ලයින් එකේ ඉන්නවද? හරි. තව එකක් මම කියන්නම්. මෙතන ඕගොල්ලන්ට තව කීපයක් කරුණු දෙක තුනක් ඕගොල්ලෝ පටලවා මේ දැනගන්න ඕනේ මේ වෙලාවේ. එකක් මම ඉස්සරින් කිව්වා වගේ ලයිෆ් ඉන්ෂුරන්ස් එක කියන්නේ අපේ ජීවිතයත් එක්ක යනවා. ඒක අපි ගන්නේ ක්ලේම් කරන්න නෙමෙයි. අපි මේ වෙලාවේ අපේ වගකීම වැඩිම වෙලාවේ අපි මෝගේජ් එක ලක්ෂ 4ක් හරි 5ක් හරි තියෙනවා. ළමයි දෙන්නෙක් ඉන්න අවුරුදු දෙකේ. එතකොට අපි ඉන්ෂුරන්ස් එක අරගෙන අපි ක්ලේම් කරන් අපි ඉන්ෂුරන්ස් පේමන්ට් එක ගෙවාගෙන යනවා. හැබැයි මම ඉස්සරින් කිව්වා වගේ අපි වයසට යනකොට අපේ ප්‍රීමියම් එක චුට්ට වැඩි වෙන හින්දා හැබැයි අපේ මෝගේජ් එක චුට්ට අඩු වෙන හින්දා අපි ඉන්ෂුරන්ස් රිවිව් එකක් දාලා අපි ගෙවන්න සහ අපිට තියෙන ආවරණය අපි පොඩ්ඩක් අඩු කරගන්නවා. යම් කිසි දවසක් එනවා ඕගොල්ලන්ට ෆ්‍රී හෝල්ඩ් හවුස් එකක් හම්බුණා
ළමයි ලොකු වුණා. ඊට පස්සේ අපිට ඉන්ෂුරන්ස් එක ජීවිත රක්ෂණ අවශ්‍යතාවේ ඇත්තටම නැතුව යන්න පුළුවන්. එහෙම නැත්නම් අවම වෙන්න පුළුවන්. එතකොට කරන්නේ මම 10000ක 15000ක මම ඉන්ෂුරන්ස් එකක් ගත්තා. මට මොකක් හරි නොත් අවසාන කටයුතු කරන්න කියලා ඉන්ෂුරන්ස් එක ගත්තා. එතනින් ප්‍රශ්න ඉවරයි. හැබැයි ට්‍රෝමා කවර් එක අපිට මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් නැත්නම් ට්‍රෝමා කවර් එක අපි කැමති හැමදාම තියාගන්න. මොකද කොයි වෙලේ අපි ලෙඩක් වෙලා අමාරුයි වැටේද කියලා අපි දන්නේ නැහැ. එතකොට සමහර ආයතන විශේෂයෙන්ම බලන්න ට්‍රෝමා කවර් එක අවුරුදු 65 දී එක්ස්පයර් වෙනවා. එතකොට ගොඩාක් අසරණ තත්ත්වයකට අපි පත් වෙනවා. මොකද අවුරුදු ගාණක් අපි ප්‍රීමියම් ගෙවලා අවුරුදු 65 වුණාට පස්සේ කියනවා I'm sorry your policy has expired now you don't have any cover. So ඊට පස්සේ අපි ආයි පොලිසි එකක් ගන්න කිව්වොත් එතකොට එක්ක අපිට ෂුගර් තියෙනවා නම් වෙන මොන හරි ලෙඩක් තියෙනවා නම් අපිට පොලිසි එකක් ගන්න හරි අමාරුයි. ඒකින්ද ඒක ගැන අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්නම ඕනේ. නැත්තම් මම හිතන්නේ අපි ටිකක් අමාරුවේ වැටෙනවා. ඒ හින්දා අපි හැම වෙලේම කියන්නේ රිවිව් එකක් කරන එක ගොඩක් වටිනවා කියලා. ජයන්ත ලයින් එකේ ඉන්නවද දැන්? ඔව්. ජයන්ත මම හිතන්නේ මගේ අර මූලික මේ පැහැදිලි කිරීම මම ඇත්තට මේ වෙලාවේ කරා. මට මේ අහන්න තිබුණ ප්‍රශ්න ටිකක් තිබුණා. ඔයාගේ ප්‍රශ්න ටික සෑහෙන දුරක් කවර් වුණා. මම හිතන්නේ මම සාමාන්‍යයෙන් ඒ ටික කියාගෙන යද්දි ගොඩක් දේවල් කව වෙනවා. මට තව එකක් කියන්න ඕන ජයන්ත. මම මේක අමතක වෙන්නම කලින් කියන්න ඕනේ. තරහ වෙන්න එපා. සමහර වෙලාවට අපි ආයතනයකින් ඉන්ෂුරන්ස් එකක් ගන්නකොට සමහර කට්ටිය ඇත්තටම කම්මැලිකමට ආරක්ෂිත ඒ කියන්නේ රක්ෂිත පුද්ගලයා අපි තුමු ශිහාන් සප්‍රමාදු ප්‍රතිලාභය ඒ ශිහාන් සප්‍රමාදු ඒ කියන්නේ ලයිෆ් ඉන්ෂුර්ඩ් ශිහාන් සප්‍රමාදු පොලිසි ඕන ශිහාන් සප්‍රමාදු ඒව ඇවිල්ලා බොහෝම කම්මැලිකමට කරන වැඩවල ඒවා එහෙම හරි පරිස්සමින් බලා ගන්න. මොකද මම මැරුණොත් මට පොලිසි එකකින් සල්ලි ගන්න බෑ. මම මැරිලා. එතකොට පොලිසි ඕන වෙන්න ඕනේ වෙන එක්කෙනෙක්. ඒකින්ද ඒවා පොඩි දේවල් වලට ඒවා සමහරට ලොකු දේවල් වලට නැත්නම් සමහරට පස්සට අපිට නොසැහැණ කරදර වෙන්න වෙනවා. සල්ලි ක්ලේම් කරන්න ගියාම. ඒ වගේ පොඩි දේවල් ගැන හරි අපිට දැනගන්න පුළුවන්. අපි රිවිව් එකක් කරොත්. කවුද ජයන්ත තව මොන හරි අපිට විශේෂයෙන් ආපු ප්‍රශ්න තියෙනවා ජයන්ත? ඔව්. දැන් එතකොට ඔයා කිව්වා ඉන්කම් ප්‍රොටෙක්ෂන් එක ගැන. ඔව්. ඉන්කම් ප්‍රොටෙක්ෂන් එක ඒක වගේම අපේ ප්‍රශ්නයක් අහලා තිබුණා අපේ නිලන්ත හේ වගේ මේ ඉන්කම් ප්‍රොටෙක්ෂන් එකයි එතකොට රිඩන්ඩන්සි ඉන්ෂුරන්ස් කියන්නේ තව එකක්ද? එතකොට රිඩන්ඩන්සි එකක් වුණොත් ඒකත් ඉන්කම් එක නැතිවීමක් නේ. ඒකයි මේ දෙක එකක් ඒකට වෙනම පොලිසියක් ගන්න ඕනේ. ඔව් නිලන්ත නියමයි නිලන්ත. නියම ප්‍රශ්නයක්. මට අමතකුණා නිලන්ත සමා වෙන්න ඕනේ. ඇත්තටම ජයන්ත ඉන්කම් ප්‍රොටෙක්ෂන් එක කියන්නේ අපිට වෛද්‍යම හේතුවක්. මම බොහොම පැහැදිලිව කියලා අපිට වෛද්‍යම හේතුවක් හින්දා අපිට වැඩට යන්න හම්බුනේ නැත්තම් එතකොට අපිට රක්ෂණ සමාගමෙන් අපිට ඒ ගාණ ගෙවනවා. හැබැයි ඒකට රිඩන්ඩන්සි කවර් එක අයිති වෙන්නේ නැහැ. රිඩන්ඩන්සි කවර් එක කියන්නේ අපිව යම්කිසි වෙලාවකට ආයතනය තීරණය කරනවා දැන් අපිට ප්‍රොෆිටබිලිටි වැඩි කරන්න ඕනේ, කට්ටිය ටිකක් අඩු කරන්න ඕනේ, නැත්නම් වයසක කට්ටිය අයින් කරලා තරුණ කට්ටිය ගන්න ඕනේ කියලා මොන ලෙවල් එකකින් හරි අපිව රිඩන්ඩන්ට් වුණොත් ඒක කවර් වෙන්නේ නැහැ. හැබැයි රිඩන්ඩන්සි කවර් එක වෙනම ගන්න පුළුවන්. මම ඕකත් එක්ක තව එකක් කියන්න ඕනේ. රිඩන්ඩන්සි කවර් එක වචනේ තිබ්බට රිඩන්ඩන්සි කවර් කියලා. උංගොල්ලෝ නොදැනුවත් වුණාට ඒ රිඩන්ඩන්සි කවර් එක සමහරවිට අපි කියනවා ජයන්ත any occupation කියලා. එතකොට any occupation කියන රිඩන්ඩන්සි කවර් එක අපි දකින්නේ පෞද්ගලිකව එච්චරම ඒ කියන්නේ ප්‍රබල ආවරණයක් හැටියට නෙමෙයි. ඒ කියන්නේ ජයන්ත ඔයා software engineer කෙනෙක් හැටියට වැඩ කරනවා නම් ඔයා කැමති නෑ pack and save එකේ හරි count down එකේ හරි ගිහලා night time filling කරන්න. එතකොට redundant වුණොත් ඒගොල්ලෝ කියනවා අපි වාව cover කරලා තියෙන any occupation. එතකොට ඔයා ගිහලා night time filling කරන්න ඕනේ. එහෙම නැත්නම් count එකේ වැඩ කරන ඒ රස්සාවල් වලටත් ඔයා apply කරන්න ඕනේ කියලා. එතකොට ඒක හරි අසාධාරණ එක පැත්තකට. නමුත් අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. ගොඩක් වෙලාවට පෞද්ගලික ආයතනයකින් රිඩන්ඩන්සි කවර් එකක් ගන්නකොට ඕගොල්ලන්ව කවර් කරන්නේ ඕන් ඔකියුපේෂන් එකට. ඒ කියන්නේ ජයන්ත අපි හිතමු software engineer කෙනෙක් හැටියට වැඩ කරන්න බැරි නම් ඒ කවර් එක අපි දෙනවා මාස 6ක් වෙනකන්
ඔයාට ජොබ් එකක් හොයාගන්න පළවෙනි දවසේ ඉඳලා. නමුත් සමහර වෙලාවට අපි මුල්‍යම සමාගම් වලින් ගත්තොත් ඒක සමහරට පටන් ගන්න දවස් 30කට පස්සේ පළවෙනි පේමන්ට් එක එන්නේ දෙවෙනි දවස් 30ට පස්සේ. ඇත්තටම දවස් 60කට පස්සේ තමයි පළවෙනි පේමන්ට් එක එන්නේ. එතකොට සමහරට අපිට any occupation කියන කැටගරි එක යටතේ මොකක් හරි ජොබ් එකක් හොයාගෙන තියෙන්න පුළුවන්. මං හිතන්නේ පැහැදිලි ඇති. මොන හරි අපැහැදිලිකමක් තියෙනවා නම් ආයි අනේ කරුණා කරලා අහන්න දැනුවත් වෙන්න. පුළුවන් තරමක් දැනුවත් වෙන්න. තාම හරි දිනවද ජයන්ත? හොඳයි. ඒක පොඩ්ඩක් හොඳයි කව වුණා එතන. ඊළඟට ෂයන් දැන් අර ඔයා කියවනේ ඉන්කම් ප්‍රොටෙක්ෂන් එක කව වෙන්නේ මෙඩිකල් රීසන් එකක්වත් එක්ක කියලා. ඔව්. ඔව්. දැන් අපි හිතමු මේ කොවිඩ් එකක් වනිසා වුණොත් ඒ ඉන්කම් කොවිඩ් එක නිසා මොනවා හරි ඉන්කම් ප්‍රොටෙක්ෂන් එක වුණොත් ඉන්කම් ප්‍රොටෙක්ෂන් එකක් අරගෙන තිබුණ කෙනෙකුට ඔව්. එයා එන්නේ කව වෙනවද? එතකොට ඒකේ මොනවද කව වෙන්නේ මේ වගේ අවස්ථාවකදී? ඔව් ජයන්ත ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම දැන් කොවිඩ් එකේ වගේදී ගොඩාක් වෙලාවට මේක පැන්ඩමික් එකක්. සමහර වෙලාවට පැන්ඩමික් සමහර කම්පනි සමහර ආයතන කව කරන්න. හැබැයි නවසීලන්තේ අපේ කාටත් ඔය දවස් 30කට වැඩි ඉන්න අවස්ථාවක් උදා වුණා කියලා මම ඇහුන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ පැන්ඩමික් එකක් කියන එක කව නොකර තිබ්බොත් මම සාධාරණ විදිහට ඒගොල්ලෝ දවස් 30 පහු වෙලා හිටියොත් ඒ කියන්නේ අර මං කියවර වේටිං පීරියඩ් එක කියලා. එතකොට 4 weeks වලින් පස්සේ දොස්තර කෙනෙක් කිව්වොත් මෙයාට වැඩට යන්න බෑ මේ සිටුේෂන් එක හින්දා කියලා යාව සාධාරණව කව වෙන්න ඕනේ. හැබැයි සමහර ආයතන අර මේ පැන්ඩමික්ස් ආපු ඒවා කව කරේ නැහැ. හැබැයි ඒකේ ගොඩක් වෙලාවට ට්‍රීට්මන්ට්ස් නම් කව වුණා. මොකද ට්‍රීට්මන්ට්ස් එක නවසීලන්ත මේ රජයෙන් කව කරා. ඒක හින්දා මේ ඒකට මේකක් වුණා. ගොඩක් වෙලාවට ලෙඩේ මට පැහැදිලිවම කිව්වොත් ඒ කියන්නේ ලෙඩේ හැදිලා ලෙඩේ හොඳ වෙලා සම්පූර්ණ දේ යන්න ගොඩක් වෙලාවට මාසයක් ඇතුළත සිද්ධ වෙච්ච හින්දා ඒක ගොඩාක් කටියට බලපෑවෙන්නේ නැහැ. මම දැනුවත්ව ජයන්ත. හැබැයි නැත්තම් ඒක අර පැන්ඩමික් එක කවර් කරනවද නැන්ද කියන කාරණාවත් එක්ක තමයි ඒක එතන යන්නේ. ඒ කියන්නේ ඔයා කියන්නේ ඒ කියන්නේ සමහර පොලිසි වල පැන්ඩමික් කව වෙනවා සමහර පොලිසි වල කව වෙන්නේ නැහැ. ඒක නිසා ඒක ගොඩාක් වෙලාවට මම දැක්කා මේ මොනවාද මේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් වල. ට්‍රැවල් ඉන්ෂුරන්ස් වල නම් කෙලින්ම දාලා තිබ්බ පැන්ඩමික් එක කව වෙන්නේ නැහැ කියලා. හැබැයි නිව්සීලන්ඩ් වල මම හිතන්නේ මට ඒක හරියටම අතට දැනට මතක නැහැ. ඒ කියන්නේ කම්පැනි කීයක් තිබුණාද කියලා. ඒ කියන්නේ මෙහි හරියටම එතන කොච්චර කාලයක් කව වුණාද කියන එක මට එතන හරියටම මම කියන්න කැමති නෑ. පොඩි හරි සැකයක් තියෙන දේ මම එච්චර පෞද්ගලිකව මම කැමති නෑ කියන්න. ඒකට මාව සමාවට භජනය කරන්න ඕනේ මේ වෙලාවේ. ඔව්. මොකද මේ ඉන්ෂුරන්ස් ගැන කතා කරනවා කියන්නේ අර දැලිපියෙන් කිරිකනවා වගේ වැඩක් නේ. මේ වගේ ෆෝරම් එකක ඊට පොඩ්ඩක් එහා පරිස්සමෙන් අපි කතා කරන්න ඕනේ ෂාන් මේ. කතා කරන්න ඕන. දන්නේ නැති දේ හරි ෂුවර් මදි දේ ඔව් ඔව්. ආවට දැනගත්තොත් නෑ නෑ ජයන්ත දන්නේ නැහැ කියන එක පොඩ්ඩක් හොඳයි. මම මේක ගැන අනිවාර්යයෙන්ම ජයන්ත මම මේ හොයන්න කියන්නේ මම පැහැදිලි කිරීමක් කරන්නම් ඉස්සරහට. ඔව්. අනිත් එක ෂාන් අපි දන්නවා මේ වගේ සමහර අයිටම් ඒවට අපිට මේ වගේ පබ්ලික් ෆෝරම් එකක කතා කරන්න බෑ. ඉතින් එහෙම අයට පුළුවන් ඕනනම් ඔයාව පුජ්‍යලිකව සම්බන්ධ වෙලා මම මේ වැඩ ඉවරනාට පස්සේ ඔයාගේ මොබයිල් නම්බර්ස් and contact මම මේ කමෙන්ට් වල දාන්නම් ඒගොල්ලන්ට. කැමති කෙනෙකුට පුළුවන් ඔයාව පුජ්‍යලිකව සම්බන්ධ කරගෙන කතා කරන්න. එතකොට වඩා හොඳයි නේ. බොහොම විශ්වාසජනක. ඇත්තටම ඒක නම් ඒ කියන්නේ මම අර දැන් අර ලොක්ඩවුන් එකත් එක්ක ජයන්ත අර Zoom මීටින් කරන්න පුළුවන් හින්දා අපිට පුළුවන් ඒ කියන්නේ නවසීලන්තේ ඕන එක්කෙනෙක්ට Zoom එක හරහා මීටින් එකක් කරලා අපි ඇප්ලිකේෂන් එකක් දානවා නම් ඒ Zoom එක හරි ලේසි. ඇත්තටම යාට පුළුවන් මගේ ස්ක්‍රීන් එකට ඇවිල්ලා එතන අත්සන් කරනවත් කරන්න. එතකොට එහෙම කරලා අපිට ඒ සම්පූර්ණ දෙන්න ඕනේ උපදේශ ටික දීලා අපි ඇඩ්වයිස් එකක් දීලා එතනින් පොලිසි එක සයින් කරලා පොලිසි ඔක්කොම කරලා මේ සම්පූර්ණ රක්ෂණ කටයුතු කරන්න පුළුවන් Zoom එකේ. ඉන්න තැන කොහෙද කියන එක ප්‍රශ්නයක් නෑ. ඒක දිගටම කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මේක මේ virtual. දැන් ඔයාගේ ඔෆිස් එකේ බැරියර්ස් ඔයාට ක්‍රයිස්ට් චර්ච් වත් සවුත් අයිලන්ඩ් කැන්ටබරි කියලා නෑ. නවසීලන්තේ ඕක්ලන්ඩ් ඉඳලා ඉන්න කාගිල යනකම් ඕන තැනක ඔයාට සේවය සපයන්න පුළුවන්. ඇත්තටම දැන් පෙරේදා ගිය සතිය අන්තිමට මම ඉන්නවා කාගෙල් එක්කෙනෙක් කරා මේ මම නිකන් කියන උදාහරණයකට ඒ වගේ මේ කියන්නේ ඕන තැනක කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ ජයන්ත. ඇත්තටම මේක මම හිතන්නේ ලොක්ඩවුන් එකකින් වෙච්ච මේ එක සුබවාදී පැත්තක්. මම හිතන්නේ නැත්තම් මට හරියට ඔය ප්‍රශ්නේ තිබුණා මේ
කොහොමද අපි මේ ලංකාවේ කට්ටිය දැනුවත් කරලා මොකද මම ඔයා සමහර දකින්න ජයන්ත මගේ කමියුනිකේෂන් මම හැම වෙලේම පුළුවන් තරම try කරන්නේ සිංහලෙන්ම දාන්න. මොකද අපිට හැමෝටම ඉංග්‍රීසි නොතේරෙන්න පුළුවන් නමුත් අපි හැමෝටම සිංහල පුළුවන්නේ. ඉතින් අනික අපි ඔක්කොම මේ ලොකු රස්සාවල් කරන කට්ටිය නෙමෙයි සමහර කට්ටිය ටිකක් ඉතින් සිංහලෙන් තේරුම් කරලා දුන්නාම සමහර කට්ටිය ඉතින් ඇත්තටම සන්තෝෂයි. ඒ කියන්නේ විස්තරය දැනගන්න එකනේ මෙතන ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. ඒක මම හිතන්නේ ගොඩක් මේ අනිත් එක ආයිමත් පොඩ්ඩක් මම ආපස්සට අර යනවා ඔයාව මොකද මම මේ නෝට් කරගත්ත දෙයක් අපි කතා කරනකොට මෙඩිකල් ඉන්ෂුරන්ස් ඔයා දැන් අර ඉස්සෙල්ලා කිව්වනේ මෙඩිකල් ඉන්ෂුරන්ස් වලදී කවර් වෙන ඩෙන්ටල් එහෙම එතකොට ඒ ඩෙන්ටල් එකේදී ඩෙන්ටල් කොස්මෙටික් ඒවා කවර් වෙනවද අපි හිතමු බ්‍රේසස් දාන ඒවා ක්‍රවුන් එහෙම නැත්නම් නර්ව් ඒ වගේ ඒවා මෙඩිකල් ඉන්ෂුරන්ස් වල කවර් වෙනවද එහෙම නැත්නම් ඒක වෙනම ඔප්ෂන් එකක් අපි ගන්න ඕනේද ඔව් ජයන්ත ඒක හොඳ ප්‍රශ්නයක් ජයන්ත ඕක ඇවිල්ලා හරි ප්‍රශ්නයක් ඇත්තටම අපි ඩෙන්ටල් කව එකක් ගන්නකොට ඒ කියන්නේ සාමාන්‍යයෙන් GP කව එකයි ඩෙන්ටල් කව එකයි ඔප්ටිකල් කව එකයි සාමාන්‍යයෙන් ඩොලර් 750 තමයි දෙන්නේ. ඒක ඊට වැඩි යන්නේ නැහැ. හැබැයි oral maxillofacial surgeon කෙනෙක් කරනවා නම් මොකක් හරි ට්‍රීට්මන්ට් එකක් එතකොට ඒක සර්ජරි වලට ඇවිල්ලා කව වෙනවා. නමුත් දැන් නර්ව් ෆිලිං එක 3500 3700ක් ගියා කියලා ඒක කරන්නේ සාමාන්‍යයෙන් ඩෙන්ටල් සර්ජන් කෙනෙක් නම් ඒකේ අර බජට් එකක් තියෙනවා 750ට වැඩි කව කරන්නේ. හැබැයි ඊට අමතරව මොන හරි විශේෂ කව එකක් ගන්නවා නම් ඒක වෙනම ගන්න පුළුවන්. හැබැයි ඒක සමහරට අපි ගොඩක් ගාණක් ගෙවන්න ඕන ජයන්ත. ඒක ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ලිමිට් කරලා තියෙන එකයි 750 ඩෙන්ටල් එකයි සර්ජරි එකයි ඔප්ටිකල් එකයි. හරි. සයන් අනිත් එක අපි දැන් අපේ house insurance ඔව් ජයන්ත house insurance and content insurance ඒවා අනිවාර්යද ගත යුතුමද නොගෙන ඉන්න පුළුවන්ද අනිත් එක තව පොඩක් එකක් තියෙනවා අපි house insurance එකක් ගන්නකොට ගෙයක් ගන්නකොට විශේෂයෙන්ම අපි දැන් ගොඩක් house mortgage ඒවයිම ගැන අපි කතා කළානේ අලුතෙන් කෙනෙකුට ගෙයක් ගන්නකොට මොනවද කරන්න ඕනේ ගෙයක් ගන්න කොහොමද ඒ වගේ අපි කතා කළා ඒ වගේම අපි ඒගොල්ලන්ව දැනුවත් වෙලා නම් හොඳයි නේද ගෙයක් ගන්න මෝගේජ් එකට ගියාම ඒ ඉන්ෂුරන්ස් එක ගන්නකොට අපි මොනවද බලන්න ඕනේ හරි මොන කාරණාද මොකද අපි අර චූටි අකුරෙන් තියෙන ගොඩක් ඒවා අපි දන්නේ නැහැ රයිට් කියලා අස්සම් කරලා එනවා ප්‍රශ්නයක් වුණාම තමයි ඒවා අපි දන්නේ ඊළඟට house insurance එකක් ගන්න ඕනේද content insurance එකක් ගන්න ඕනේද සමහර වෙලාවට මෝගේජ් එක ගන්න ගියාම කියනවා අපිට life insurance එකක් ගන්න කියලා ඒව ගත යුතුද compulsoryද අන්න ඒක ගැන පොඩ්ඩක් කියමු බලන්න ඔයා ටිකක් ප්‍රබල මාතෘකා ටිකක් එකපාරටම ඇද්දනේ නේද මේ අපේ වෙලාවක් තියෙන තව මිනිත්තු 15ක් විතර තියෙන්නේ ඉතින් මේ අපි ඒක හරි එතකොට ජයන්ත ඇත්තටම ඕක ඇවිල්ලා හරිම ලොජිකල් ක්වෙස්චන් එකක් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මම මෝගේජ් එකත් එක්ක ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් ගැන විශේෂයෙන්ම කතා කරත් මම අර ඉස්සරින් කිව්වා වගේ හැමදේම එකට එකට ඒ කියන්නේ අපි පෞද්ගලිකව අපේ තියෙනවා පොඩි ආකල්පයක් හරි මතයක් හරි මේක නෑ මට ඉන්ෂුරන්ස් ඕනේ නෑ මට ඉන්ෂුරන්ස් ඕනේ කියලා. ඒ කියන්නේ කන්ටෙන්ට් ඉන්ෂුරන්ස් එක හවුස් ඉන්ෂුරන්ස් එක අපි ගොඩාක් වෙලාවට ගන්නවා. ඒ කියන්නේ හවුස් ඉන්ෂුරන්ස් එක නම් ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා මේ රට මේ earthquakes වලට ගොඩාක් ඇත්තටම ප්‍රසිද්ධයි. ඒකින්ද earthquakes තියෙන හින්දා අපි ගොඩාක් වෙලාවට හවුස් ඉන්ෂුරන්ස් එකක් ගන්න හැම වෙලේම පෙළඹෙනවා. මොකද EQC එක කියලා එකක් තියෙනවා ආණ්ඩුවෙන් අපිට ගෙවන්නේ එක ලිමිට් එකක් වෙනකම් විතරයි ඒක ගෙවන්නේ. මොකද අපි EQC ලෙවි එකක් ගෙවුවාම ඒකෙන් සාමාන්‍යයෙන් ඒක මගේ ඇත්තටම ඒරියා එක නෙමෙයි. නමුත් සාමාන්‍ය ලක්ෂයකමාරක වගේ කැප් එකක් තියෙනවා. එතනින් එහාට අපිට එතනින් හම්බ වෙන්නේ නැහැ. ඒකට අපි පෞද්ගලික ආයතනයකින් හවුස් ඉන්ෂුරන්ස් එකක් ගන්නම ඕනේ. හැබැයි මෙතන අපි මෝගේජ් එකක් ගන්න ගියාම බැංකුවෙන් අපිට කිව්වොත් එහෙම මුල්‍ය ආයතනයෙන් කිව්වොත් එහෙම ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් ගන්න කියලා ඒකත් මම අර කිව්වා වගේ මට හිතෙනවා නම් මම මේ ගන්න ගේ තියෙන මෝගේජ් එක මම ආරක්ෂා කරන්න ඕනේ කියලා අපි ඒක ගන්න එක හොඳයි. හැබැයි කවුරු හරි කියනවා නම් මේක ගන්න ඕනේ කියලා ඒක ඇත්තටම වැරදි. මොකද මම කියන්නේ සාමාන්‍ය මුල්‍යම සමාගමක් අපිට කොයි වෙලේකවත් මෝගේජ් එක අපේ හවුස් වැලියු එක ලක්ෂ 5යි නම් ඒගොල්ලෝ අපිට ලක්ෂ 6ක් මේ මෝගේජ් එකක් දෙන්නේ නැහැ.
ඒගොල්ලෝ ලක්ෂ 5යි නම් අපේ ගෙදර වටිනාකම ඒගොල්ලෝ සමහරට ලක්ෂ 4ක් හරි 4.20ක් හරි උපරිම එක ගාණක් අපිට දෙයි. එතකොට අපිට මොකක් හරි වෙලා අපිට මේ මෝගේජ් එක ගෙවා ගන්න බැරුව ගියොත් හරි අපි මැරුණොත් හරි මොන හරි එකක් වුණොත් එහෙම ඒගොල්ලන්ට තියෙනවා නීතිමය පැත්තෙන් අපේ ඉන්න එක්කෙනාට ඒ කියන්නේ මේ සර්වයිවට මෝගේජ් එක ගෙවන්න බැරි නම් එතකොට ඒගොල්ලන්ට පුළුවන් ගේ විකුණලා සල්ලි ගන්න. ඒකින්ද අපි මෝගේජ් එකක් ගන්නකොට ජීවිත රක්ෂණය ගන්න ඕනේ කියලා ඕනේ නැහැ. නමුත් අපි ඒක අර මේ අපි නොගෙන ඉන්න පුළුවන්. බොහොම පැහැදිලිව අපි නොගෙන ඉන්න පුළුවන්. ඒක ඇවිල්ලා අපි ගන්න රිස්ක් එකක්. එතකොට තමයි මම අර කිව්වා වගේ මේ ඩොලර් 5 මේ ඩොලර් 6 සතියකට ගෙවලා මම මේක අරගෙන මගේ භාර්යාවටයි ළමයින්ටයි ඉස්සරහට මම අනාගතය සරසලා දෙනවද? එහෙම නැත්නම් ඒ රිස්ක් එක මම අරගෙන නෑ මට මේ ලොකුවට කලබල වෙන්න දෙයක් නෑ මම ඉන්ෂුරන්ස් එකක් ගන්න නෑ කියලා මම තීරණය කරොත් ඒක ගැටලුවක් නෑ. හැබැයි අපි හැම වෙලේම කියන්නේ ඉතින් අර ඒක වේ කරලා බලන්න ඕනේ. මම සල්ලි ගෙවනවා මේ රිස්ක් එක තියෙනවා කොහොමද කියලා. හරි. ඒකත් එක්ක ඥානට මට ඇත්තටම මේ තව පොඩි ගැටලුවක් තිබුණා. මම මේ පොඩි එක්සැම්පල් එකක් මේවා කරගත්ත චුට්ටක් පෙන්නන්න. මොකද මේකත් මට හිතුණා ඇත්තටම මේ හරි වැදගත් දෙයක් කියලා. ඒක මට චුට්ටක් ස්ක්‍රීන් එක චුට්ටක් මම මාරු කරලා පෙන්වන්න පුළුවන් වෙයිද ජයන්ත මට මේකේ? ජයන්තට මාව ඇහෙනවද? ඔව් මට ඇහෙනවා. හරි ස්ක්‍රීන් මාරු කරන්න බලන්න. ජයන්ත වල ස්ක්‍රීන් එක පේනවද මගේ? ඔව් මට පේනවා. ෂයන් හරි ඔහොම යන්න. ෆුල් ස්ක්‍රීන් එක ගන්න. දැන් ස්ක්‍රීන් එක පේනවද ජයන්ත මගේ මේ කම්පියුටර් ස්ක්‍රීන් එක? ඔව් ෂයන් අපිට පේනවා. ඔහොම කතා කරන්න. හොඳට පේනවා. හරි. ඔව් ජයන්ත ඔතන දැන් ඔය මම මේ පොඩි එක්සැම්පල් එකක් දැම්මේ මොකද මේක ඇත්තටම අපේ ලංකාවේ කෙනෙක්ගේ ඉන්ෂුරන්ස් එකක් හින්දා ඔතන තියෙනවා ජයන්ත මෙන්න මේක හරිය වැදගත් එකක්. ඔතන තියෙනවා මේක ඇත්තටම මේ මට ලොකු මේකක් මේ මුල්‍ය ආයතනයකින් දීලා තිබිච්ච මම දන්න කියන්නේ ඉන්ෂුරන්ස් එකක් දීලා තියෙන එකක්. දැන් මෙතන තියෙනවා ලයිෆ් ඉන්ෂුරන්ස් එක ලක්ෂ 4ක් කියලා. හරිද? මෙතන තියෙනවා ක්‍රිටිකල් ඉල්නස් කවර් එක එහෙම නැත්නම් ට්‍රෝමා කවර් එක ලක්ෂ 2ක් කියලා. ඊට අමතරව වාට පේනවා ජයන්ත මෙතන දෙනවා ටෝටල් ඇන්ඩ් පර්මනන්ට් ඩිසබිලිටි ඉන්ෂුරන්ස් එක ලක්ෂ 4ක් කියලා. මම යාර ඉන්ෂුරන්ස් ඩොකියුමන්ට් එක ගත්තේ නැහැ. මොකද ඒක මට හිතුණා ඒක අසාධාරණ එක කම්පැනියක් ගැන මේවා කරන එක කියලා. එතකොට මම ඉන්කම් ප්‍රොටෙක්ෂන් එක චුට්ටකට මම මෙතනින් අයින් කරනවා. මට ඕනේ අර කරුණු තුන ගැන කියන්න. ඔයාට මේක පැහැදිලිව පේනවා නම් ජයන්ත ඔයා සාමාන්‍ය මිනිස්සෙක් හැටියට ඔයා හිතනවා මට ට්‍රෝමා එකක් මට කැන්සර් එකක් හරි heart attack එකක් හැදුනොත් මට ලක්ෂ 2ක් මේ ආයතනෙන් හම්බ වෙනවා. මේක ඇත්තටම ලක්ෂ 2ක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයා හිතනවා මොකක් හරි වෙලා මම සදාකාලික අබ්බගාන තත්ත්වයට පත් වුණොත් ලක්ෂ 4ක් හම්බ වෙනවා. ඊට අමතරව මම යම්කිසි දවසක මැරුණොත් තව ලක්ෂ 4ක් හම්බ වෙනවා. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් හිතන්න පුළුවන් මෙතන ඇත්තටම ගත්තොත් ලක්ෂ 10ක එහෙම නැත්නම් 1 මිලියන් කව එකක් තියෙනවා කියලා. ඔයාට එහෙම හිතනවා ජයන්ත? ඔයාට පේනවද ඒක? ඔව් දැන් මේක යන මේ තියෙන විදිහට ඉස්සෙල්ලාම අපිට ලෙඩ වුණොත් ලක්ෂ 2ක් හම්බ වෙනවා. හරි. ඊට පස්සේ ඒ ලෙඩෙන් පස්සේ ආයෙත් තව ෆුල් ඩිසේබල්ඩ් වුණොත් ලක්ෂ 4ක් හම්බ වෙනවා. ඊළඟට මැරුණ දවසට තව ලක්ෂ 4ක් හම්බ වෙනවා. එන්න ඕනේ පොතේ හැටියට මේ විදිහට. ඔව් අන්න ඒක තමයි මම ඇත්තටම ওই හින්දා තමයි මම ඔය ඇත්තටම උදාහරණයක් ගත්තේ. නමුත් බොහෝම කියන්නේ බොහොම කනගාටුයි කියන්නේ ඔතන ජයන්තව තියෙන ලක්ෂ අපි හිතමු මේ ට්‍රෝමා කවර් එකේ ලක්ෂ 2 හම්බුනොත් කරුමෙට ඒ කියන්නේ මොකක් හරි අවාසනාවන්ත සිදුවීමක් ඉඳ ලක්ෂ 2ක ට්‍රෝමා කවර් එක හම්බුනොත් ඒක ජයන්ත ටෝටල් ඇන්ඩ් පර්මනන්ට් ඩිසබිලිටි කෙනුත් අඩු වෙනවා ලයිෆ් ඉන්ෂුරන්ස් එකනුත් අඩු වෙනවා. ඊට පස්සේ ඒකන ටෝටල් ඇන්ඩ් පර්මනන්ට් ඩිසේබල් වුණොත් එතකොට හම්බෙන්නේ ලක්ෂ 2යි. එතකොට ලයිෆ් ඉන්ෂුරන්ස් එක බිංදුව වෙනවා. එතකොට අපි ගෙදර ඇවිල්ලා අපි ඉන්ෂුරන්ස් ඇඩ්වයිසර් කෙනෙක් කිව්වොත් එහෙම ඔයා කැමතිද රිවිව් එකක් කරගන්න කියලා. එයා කියනවා නෑ
මට ලයිෆ් ඉන්ෂුරන්ස් එකකුත් තියෙනවා, ක්‍රිටිකල් කවර් එකක් තියෙනවා, නැත්නම් ට්‍රෝමා කවර් එකකුත් තියෙනවා, TPD කවර් එකකුත් තියෙනවා. දැන් එයා හිතන් ඉන්නේ ලක්ෂ 10ක් තියෙනවා කියලා. නමුත් මෙතන ඇත්තටම තියෙන්නේ ලක්ෂ 4ක ඉන්ෂුරන්ස් එකක්. ට්‍රෝමක් පේ අවුට් එක ලක්ෂ 2ක් ආවොත් ඒක ලයිෆ් ඉන්ෂුරන්ස් එකකින් ලක්ෂ 2කුත් අඩු වෙනවා. ටෝටල් ඇන්ඩ් පර්මනන්ට් ඩිසබිලිටි එකත් ලක්ෂ 2ක් අඩු වෙනවා. ඊට පස්සේ හදිසියෙවත් අපි TPD වුණොත් ඉතුරු ලක්ෂ 2 ආවට පස්සේ ලයිෆ් ඉන්ෂුරන්ස් එක බිඳුව වෙනවා. එතකොට ඇත්තටම මෙතන තියෙන ලක්ෂ 4ක කවර් එකක්. ඒක තේරුණාද? මට මේක යන්න ඕනකම තිබ්බ සමහරවිට මේ මට දෙන දැනුවත් වෙන එක හොඳයි කියලා. තේරුණා විතරක් නෙමෙයි ෂහන් මට බයකුත් ආවා. දැන් අපි හිතමු අපි බැරි වෙලාවත් අපි හොම ඉන්ෂුරන්ස් එකක් දාලා මැරුණා. ඔව්. හරි එතකොට අපි ගෙදරයි බලාපොරොත්තු වෙනවා ඒ ගන්න හම්බ වෙයි කියලා. ඒක හම්බුනේ නැතිනොත් අන්තිමට අපිට 7 දවස් දානවත් හම්බ වෙන එකක් නැහැ. ඇයි ඒක වගේ කේන්තියකින් නෙමෙයි ස්පින්නේ. මොකුත් නැතුව තියෙන වඩා බලනකොට නේද? ඔව්. නෑ ජයන්ත ඒක ඇත්ත එතන මේ හරිම සෝචනීය තනක් ඉතන වගේ. එතන හරිම සෝචනීය ජයන්ත. ඒ හින්දා තමයි මම ඇත්තටම මම ඔයාලට ගොඩාක් කිව්වේ දැන් මේ වගේ දේවල් පොඩියට හරි අපිට කතා කරලා මිනිස්සුන්ට දැනුවත් කරන්න පුළුවන් නම් මොකද ඒක වටිනවා කියලා. මොකද එතන මේ දැන් ඒ වගේ එකක් කොහොමද අපි බලාගන්නේ එක? එහෙම එකක් ඒ කියන්නේ එහෙම අඩු වෙනවද මේ ඉන්ෂුරන්ස් පොලිසි එකේ ටික ටික අඩු වෙවි ගෙවන එක? ඒක ජයන්ත අර ඔයා කිව්ව විදිහට අර පොඩි අකුරෙන් තියෙන එකක් නේ. එතකොට ඒ කියන්නේ ඒක ඇත්තට මේක මෙහෙම එකක් තියෙන. ඒ කියන්නේ ඇත්තට සමහර ලාවට නෑ ඔක අර මම කිව්වා වගේ රිවිව් එකකදී ඔක අහු වෙනවා. ඒ කියන්නේ පොලිසි එක රිවිව් කරද්දී හැබැයි මතක තියාගන්න ඕනේ පොලිසි එක රිවිව් කරන්න පුළුවන් තරමක් Taman තීරණය කරන්න ඕනේ වෙන එක්කෙනෙක් එක්ක. එතකොට දැන් අපි ඉන්ෂුරන්ස් එක ගත්තා නම් මේක අපිට මුල්‍යම සමාගමකින් දුන්නා නම් කාට හරි එක්කෙනෙක්ට ඒගොල්ලෝ එක්කම ගිහිල්ලා මේක රිවිව් කරන එක තේරුමක් නැහැ. මොකද මම මෙහෙම කියන්නේ ඒ මුල්‍යම සමාගමේ ඉන්න කට්ටියට ජයන්ත පුළුවන් ඉන්ෂුරන්ස් විකුණන්න. හැබැයි ඒගොල්ලන්ට බෑ ඉන්ෂුරන්ස් වෙන වෙන ආයතන තියෙනවා කම්පෙයාර් කරන්න. මොකද ඒගොල්ලන්ට ඒ පිළිබඳ දැනුමක් නැහැ. සහ ඒක නීතියෙන් ඒ මේක සලසලා නැහැ. ඒතර ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ මුල්‍යම ආයතන සමාගමෙන් හරි බැංකුවකින් හරි දෙන ආයතනයේ තියෙන ප්‍රොඩක්ට් එක විකුණන්න මිසක් වෙන ඒවා කම්පෙයාර් කරන්න ඒගොල්ලන්ට අවස්ථාවක් නැහැ එතන. නමුත් ඒගොල්ලෝ ඒ ගැන අවස්ථාවකුත් නැහැ. සමහරවිට ඒ ගැන දැනුමකුත් නැති වෙයි. මොකද ඒගොල්ලෝ ට්‍රේන් කරලා තියෙන එක ඒක විකුණන එකට ඒකට තමයි. ඒක මම හැම වෙලේම කියන්නේ. ඔව්. ඉතින් මම හැම වෙලේම කියන්නේ ඒකයි මේ දැන් අපිට පුළුවන් අපි සාමාන්‍ය නවසීලන්තේ තියෙන ආයතන 7ක් 8ක් 9ක් 10 තියෙන අපි ඔක්කොම ටික කම්පෙයාර් කරලා ඉවෙලා එකින් එකට බලලා අපි පැහැදිලි කිරීමක් දෙනවා. දාලා ඇත්තටම අපි පොඩි කම්පැරිසන් එකකුත් දෙනවා. මෙන්න මෙහෙමයි ප්‍රයිසිං යන්නේ, මෙහෙමයි රේටින් යන්නේ. හරි. කියන්න අපේ දැන් වෙලාවත් අපි ඇත්තටම ඉස්සෙල්ලා හිතුවා අපි මුලින් සාකච්ඡා කරනවා අපි හිතුවා ඇත්තට පැය භාගයක්වත් කතා කරන දෙයක් නැති වෙයි කියලා. දැන් පැයකටත් වැඩිය ගියා. හරි. දැන් මට අවසාන වශයෙන් පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා ඔයාලට දාන්න. මොකද අපි මුලින්ම කිව්වානේ නිව්සීලන්ත වල අපි බිස්නස් කරන්න පුළුවන් පහසුයි මේක හොඳ පහසු රටක් කෙනෙකුට බිස්නස් එකක් කරන්න කියලා ඔයාලට මතක ඇතිනේ මම අර පොඩි එක්ස්ප්ලනේෂන් එකක් කළා බිස්නස් කරනකොට. ඉතින් ඒකේ හොඳ පැත්ත ඒක. ඒ වගේම තමයි බිස්නස් එකක් කරලා අපි හිතමු අපි කාගේ හරි ගෙදරක ඉන්ස්ටොලේෂන් එකක් කළා. හරි? ඒක මොනවා හරි ඉලෙක්ට්‍රිකල් හරි නෙට්වර්ක් හරි ප්ලම්බින් හරි මොනවා හරි ඉන්ස්ටොලේෂන් එකක් කරලා ඩැමේජ් එකක් වුණා. එතකොට අපි යාට ගෙවන්න ඕනේ. අපේ අතින් ගෙවන්න බැරි නම් ඒකට අපි ඉන්ෂුරන්ස් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒකට අපි කියනවා මොකද අපි තරම් තියෙනවා ලයබිලිටි ඉන්ෂුරන්ස්. ඔව්. හරි. අන්නේ ලයබිලිටි ඉන්ෂුරන්ස් එක ගැන චුට්ටක් කියන්න. මොකද බිස්නස් කර කවුරු හරි බිස්නස් කරනවා නම් ඒ බිස්නස් අපි හිතමු කෑම අයටත් වළංගුයි නේද? මොකද අපි හිතමු කාට හරි ෆුඩ් පොයිසන් වුණා. ඒක වුණොත් අපි හදපු කෑමකින් රෙස්ටොරන්ට් එකකින් ෆුඩ් පොයිසන් වුණා. එතකොට අපි යාට ගෙවන්න ඕනේ. ඒ වගේම අපේ කවුරු හරි කෙනෙක් සැලෝන් එකක් කරනවා. මොකක් හරි හේතුවකින් අර බියුටි ඒ කෙමිකල් එක වැරදිලා හරි මොන හරි දෙයක් වුණා. එතකොට එයා ලොකු ගාණක් ගෙවන්න ඕනේ. ඉතින් ඒ වගේ එකදී හොඳම ආරක්ෂක විදිහ නේද ලයබිලිටි ඉන්ෂුරන්ස් මම දන්නා විදිහට. ඒකට පොඩ්ඩක් කියනවනම් ඔයගේ ඔව් මම නිකන් ඒක ගැන පොඩි සඳහනක් කරන්නම්. ඒ කියන්නේ ඇත්තටම මෙහි අපිට ගොඩාක් වෙලාවට තියෙනවා ජයන්ත. ඒ කියන්නේ සමහර ලාවට අපි පර්සනල් දේවල් දෙනකොට විශේෂයෙන්ම අර වගේ සැලොන් එක එක්කෙනෙක් මොන හරි කරලා සමහරට නිකන් මූණකට වගේ අපි ක්‍රීම් එකක් දාලා මොකක් කරලා මූණක් වගේ පිච්චුනොත් එහෙම ඉතින් ඒක ඇත්තටම එක පැත්තකින් අපිට මිල කරන්න අමාරුයි. එතකොට ඒගොල්ලෝ අපිට නඩු දැම්මොත්
එතකොට අපිට ඒක ඒ කියන්නේ නීතිමය පැත්ත ඒ කියන්නේ ලීගල් කොස්ට් එකේම අපිට කවර් කරගන්න දරා ගන්න බෑ. මොකද මෙහි ලෝයර් කෙනෙක්ට කියන්නේ සෑහෙන සල්ලි ගාණක් යනවා. එතකොට අපි එතන පබ්ලික් ලයබිලිටි එකක් එහෙම නැත්නම් අපි ඉන්ඩෙමිනිටි කවර් එකක් කියලා ගන්නවා. ඒක ඇත්තටම මම හිතන්නේ බොහෝම නිවැරදි මාතෘකාවක් කිව්වේ. ඒ කියන්නේ අපි ඒක ගැන උනන්දු වෙලා ඒක තියාගන්න එක අනිවාර්යයෙන්ම වටිනවා. ඊට අමතරව තව එකක් මම කියනවා සමහරවිට ඔයගොල්ලෝ බිස්නස් එකක් කරනවා නම් ජයන්ත පාර්ට්නර්ෂිප් එකක් එක්ක දෙන්නෙක් එක්ක එතකොට අපිට පුළුවන් ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් ට්‍රෝමා ඉන්ෂුරන්ස් එකක් වගේ එකක් ආයතනයෙන් ගන්න අපේ පාර්ට්නර්ස්ලා දෙන්නට. එතකොට හදිසියෙ එක පාර්ට්නර් කෙනෙක්ට මොකක් හරි වුණොත් එතකොට ට්‍රෝමා පේ අවුට් එකක් ආවොත් ඔයාලට රයිට් ඒක අපි ගන්නවා මේ බිස්නස් එකේ වැලුවේෂන් එකක් බලලා අපි හිතුව බිස්නස් එක ලක්ෂ 2ක් වටිනවා නම් අපි ගන්නවා ට්‍රෝමා කවර් එක ලක්ෂ 1කට හරි ලක්ෂ 2කට හරි ලයිෆ් ඉන්ෂුරන්ස් එකත් ඒ ගානට ගන්නවා අරගෙන අපි ඒ එන පේ අවුට් එකකින් අර පාර්ට්නර්ට සල්ලි ටික ගෙවලා එයාගේ ෂෙයාර්ස් ටික ඔක්කොම අරගෙන අපි ඉස්සරහට බිස්නස් එක කරන් යනවා මොකද ඒ පාර්ට්නර්ගේ පාර්ට්නර් එක්ක අපි බිස්නස් එක කරන්න අකමැති නම් ඊට අමතරව දැන් අර ඔයා කිව්වා වගේ ජයන්ත සාමාන්‍යයෙන් අපි හිතමු බිල්ඩින් වොෂින් කරනවා නම් ඉලෙක්ට්‍රිකල් වැඩ කරනවා නම් සමහරවිට මෙහි තියෙනවා ඇත්තටම හෙරිටේජ් බිල්ඩින්ග්ස් එහෙම ටිකක් පරණ බිල්ඩින්. ඒවැ මිලක් අපිට මිල කරලා නිම කරන්න බෑ. එතකොට මොකක් හරි වෙලා අපේ කරන වැරද්දකින් පොඩි ගිනි ගැනීමක් වුණොත් එහෙම නැත්නම් වොෂ් කරන්න ගිහිල්ලා පතුරු ගැලවිලා ගියොත් එහෙම අපිට ඒක මේ කව කරන්න බෑ ඒක දරා ගන්න බෑ. එතකොට ඒ වෙලාවට අපි ඇත්තටම ඒ කියන්නේ පබ්ලික් ලයබිලිටි එකක් හිමතව ඉන්ටිමිටි කවර් එකක් කියන එක අපි ගන්නවා. මොකද නැත්තම් අපිට මේ ප්‍රශ්නේ ගොඩ එන්න බෑ. වගේ එක නඩුවක් ආවොත් ඉවරයි. ඒ කියන්නේ ඇත්තටම දැන් ඒක බොහොම පැහැදිලි. ඒකින්ද අපි ඒ ගැන බොහොම මේ ඇස්කම් අරගෙන ඉන්න එක සෑහෙන වටිනවා ජයන්ත. හොඳයි. අවසාන වශයෙන් ජයන් අපිට කියන කොහොම එකට කව කරන්න අමාරු ඒ වුණාට සාමාන්‍යයෙන් අපි කෙනෙක් පැයකට පැයකමාරලා එක දිගට එක දෙයක් එක ටොපික් එකක් ගැන අහුම්කම් දෙන එකත් අමාරුනේ අපිට. ඒක නිසා අපි දැන් යන්න කල් හරියනවා ඊළඟට තව චූටි දෙයක් අහන්න ඕනේ. දැන් අපි තුමු බිස්නස් එකක් හෝ මොන හරි දෙයක් කරනවා. එතකොට ඒකෙන් අපට ලොකු ගෙවීමක් ගෙවන්න තියෙනවා කාට හරි. එහෙම වුණාම ඒගොල්ලන්ට පුළුවන් නේද අපේ ගේ අපේ මගේ නමට ගෙයක් තියෙනවා නම් ඒ ගේ විකුණලා හරි ඒක ගන්න ඒගොල්ලන්ට උසාවියට නීතියට බලතල තියෙනවා. ඒකෙන් ගැලපෙන්න මේ ට්‍රස්ට් එකක් හදාගත්තොත් අන්න එහෙම වගේ එකක් තියෙනවා නේද? ඕ ජයන්තා ඒක ෂෝක් මාතෘකාවක්. ඒක මෙහෙමයි ජයන්ත. ඇත්තට මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි පෞද්ගලික ව්‍යාපාරයක් කරනකොට සමහරලා අපේ අතින් වෙන හානිය ගොඩක් ලොකු ඩැමේජ් එකක් වුණොත් ජයන්ත එතකොට කාට හරි පුළුවන් නඩුවක් දාලා අපේ තියෙන වත්කම් වලින් එයාගේ අලාභේ කව කරගන්න. එතකොට අපි මොකක් හරි දෙයක් කරනවා නම් එහෙම පොඩි හරි අවදානමක් තියනවා කියලා. එතකොට අපි ඒ වෙලාවට කරන්නේ ඒ කියන්නේ අපි දානවා මේ ශ්‍රහන් සප්‍රමාද ට්‍රස්ට් කියලා. ඒ ට්‍රස්ට් එකක් කියලා මම ඉන්න ගේ එමට ජයන්තවා ඉන්න ගේ අපි දානවා ට්‍රස්ට් එකක් නමට දාලා ඒකට අපි ට්‍රස්ටි කෙනෙක් දානවා. ට්‍රස්ටි කෙනෙක් දානවා කියන්නේ ඒක මොකක් හරි වුණොත් ඒකේ තියෙන බෙනිෆිෂරීස්ලට ඒ කොහොමද ඒ තියෙන දේපල බෙදා දෙන්න එක්කෙනෙක් අපි පත් කරනවා. එතකොට එහෙම ට්‍රස්ට් එකකට දැම්මොත් එහෙම එතකොට අර දේපල ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ මම කෙටියෙන් කිව්වොත් අපි කරපු වැරදීමකට හරි මොකක් හරි කරපු අපි තුමු මොකක් හරි ගොංකමක් කරා කියලා මොන හරි එකක් වෙලා අපෙන් කවුරු හරි ඒක අලාභ ගන්න බලාපොරොත්තු වෙනවා නම් අපි ට්‍රස්ට් එකකට අපේ දේපල දාලා තිබ්බොත් ඒක නීතිමය පැත්තෙන් ආරක්ෂා වෙනවා. ඒක ඇවිල්ලා ජයන්ත ඒකත් මම ඒකට ඇවිල්ලා ගොඩාක් දක්ෂව මේ කියන්නේ මගේ ඒරියා එකම නෙමෙයි නමුත් ඒක ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න ජයන්ත නම් ඇත්තටම හොඳයි. මොකද ඒක අපි ට්‍රස්ට් එකට දාලා තිබ්බා මේ දේපල අනිවාර්යයෙන්ම ආරක්ෂා වෙනවා. ට්‍රස්ට් කෙනෙක් යම් කිසි දවසකට බෙනිෆිෂරීස්ලට ඒ කියන්නේ අම්මා තාත්තා හදිසියෙ නැතුව ගියොත් ළමයින්ට ඒ දේපල ගානට බෙදලා යන විදිහට ට්‍රස්ට් කෙනෙක්ව අපි මේ අපොයින්ට් කරනවා. ඒකට එයා ඒ වැඩේ ඉතුරු ටික කරලා දෙනවා. ඒක ෂෝක් ප්‍රශ්නයක් ජයන්ත. ඒක ගැන
ඇත්තටම මං හිතන්නේ මේ ට්‍රස්ටිස් කරන වෙනම කට්ටියක් ඉන්න ඒගොල්ලන්ගෙන් ඇඩ්වයිස් එක ගන්න හොඳයි. Tamanට පොඩි හරි සැකයක් තියෙනවා නම් නැත්තම් මේ කෝල් එකක් දෙන්න ජයන්ත මම ඒක න කොහෙට හරි මම හොඳ තැනකට ඩිරෙක්ට් කරන්න. ඒක මේ එහෙනම් තව මට හම්බ වෙන ඉන්ෆෝමේෂන් එකක් කෙනෙක් වගේ කෙනෙක් එක එයා ඇකවුන්ටන්ට් කෙනෙක් අතරම එයාත් එක්ක සාකච්ඡා කරනකොට එයාගේ ක්ලයන්ට්ගේ විස්තරය මගෙත් එක්ක කතා කරද්දී ඉතින් මම හිතුවා ඒක මම ඔයත් සහ මේ අපේ අහන්නේලාටත් ෂෙයා කරන්න හොඳ ඉන්ෆෝමේෂන් එකක් කියලා. අපි දන්නවා අපි අපේ රටේ පුරුද්ද හැටියට අපි හැම වෙලෙම අපේ දරුවන්ට ඉඩ කඩන් දීපල ලියනවනේ. ඔව්. ඒ ලියනකොට එයා කිව්වා ඒක ලියනවට වඩා හොඳයි ට්‍රස්ට් එකකට දාලා ට්‍රස්ට් එක හරහා ඒගොල්ලන්ට දෙන එක කියලා. එයා දුන්න හොඳ උදාහරණයක් ඒකයි. එයාගේ හොඳ යාළුවෙකුට වෙච්ච එක. ඔව්. දැන් මම පතුගාව ගත්තා වගේ නේ. ඉතින් වෙලා තියෙන්නේ එයා වෙන රටක මේ නිව්සීලන්ඩ් වල ඉන්න ෆැමිලි එකක්. එයාගේ දුවට ගයක් දීලා තියෙනවා. ඔව්. දුවගේ නමට ගයක් ගයා ගත්ත ගයක් මෝගේජ් ෆ්‍රී ගේ දුන්න දුවට. දුව වෙනත් ජාතිකයෙක් එක්ක ලිවින් ටුගෙදර් හිටියා ගෙදර. ඔව්. තරුණ කපල් එකක්. අවුරුදු දෙකකට පස්සේ අර පිටින් ආව කුජලයා කිව්වා මට මගේ ෂෙයා එක ඕනේ කියලා. ඔව්. ඒ දෙන්න ස්ප්ලිට් වුණා. ස්ප්ලිට් වෙලා එයා කිව්වා මට ෂෙයා එක ඕනේ කියලා. ඉතින් එයාට සිද්ධ වුණා අර දුවට ගේ විකුණලා ගේ භාගයක් ගේ මුදලෙන් භාගයක් අර පිටින් ආපු මිනිහයාට දෙන්න. ඔව්. ඉතින් ඒකට පස්සේ ප්‍රශ්නේ ආපුවාම එයා කියලා තියෙනවා ඒකට හොඳම දේ තමයි ඔය ට්‍රස්ට් එකක් දාලා ට්‍රස්ට් එකේ හැටියට දුව කියලා තිබුණා නම් ඔව්. අර භාගයක් වෙන්නේ අර පිටින් ආපු පුජ්‍යලයට ඒක භාගයක් යන්න වෙන්නේ නැහැ. ඒක රඳව ගන්න තිබුණා. දැන් කරන්න දෙයක් නැහැ කියලා. ඔව් ඒක ඔව් නෑ ජයන්ත ඒක මේ ඇත්තටම ඔතන තියෙනවා මේ ගොඩාක් නීති ටිකක් අපි දැනුවත් වෙන්න. ඒ කියන්නේ අපිට ඇත්තටම හිතන්නකො අපේ දෙමව්පියන්ගෙන් අපිට සල්ලි ටිකක් හම්බෙලා තියෙනවා නම් මොකක් හරි එකක් ඒක මට පුළුවන් වෙන account එක දාලා වෙනම හැන්ඩල් කරන්න. ඒක අපි ඉන්න දැන් ඇත්තටම අපිට ඔක ලොකුවට බලපාන්නේ අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි ගොඩක් වෙලාවට විවාහ වුණාට පස්සේ අපිට ඉතින් අර ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි එක්කෙනෙක් විතරක් ඉන්න හින්දා නැත්තම් මේ නවසීලන්තේ තියෙන හරි ප්‍රශ්නයක් ඒගොල්ලෝ වෙන පාර්ට්නර් කෙනෙක් එක්ක හිටියොත් එයාට පස්සේ ඒකේ අයිතියක් එනවා. හැබැයි ඒක එයා සම්පූර්ණ ඉන්ඩිපෙන්ඩන්ට් විදියටම හැන්ඩල් කරොත් වෙනම විදියට ඒ account එක මේකත් එක්ක පටල ගත්තේ නැත්තම් එතකොට එක පොඩ්ඩක් ගැටලි මේ ගැලවීමක් තියෙනවා. ඒ වගේම ඔය දැන් ඔය කාලේ දැන් අවුරුදු 2 නෙමෙයි ජයන්ත මම හිතන්නේ දැන් අවුරුදු 3 වුණා දැන්. ඒ කියන්නේ දැන් ඔය කාලේ ඔය ඉස්සර අවුරුදු 2 තිබිච්ච කාලේ මම හිතන්නේ දැන් අවුරුදු 3 වුණා. ඊට පස්සේ එතන පොඩි නීති පැත්තක් තියෙන. ඒ කියන්නේ අපි ඒක වෙනමම හැන්ඩල් කරන්න ඕනේ. ඒක මේවත් එක්ක පටල ගන්න නෑ. ඒ කියන්නේ අපි ගෙදර අපි අලුතෙන් ගයක් ගත්තොත් ඒකෙන් අපි හිතමු අපිට ඉන්කම් එකක් එනවා. ඒකත් මේකට සල්ලි දාලා ට්‍රස්ට් එකේ තියෙන ගෙදරත් ඔක්කොම සල්ලි දාලා ඔක්කොම කලවම් කරගත්තොත් ප්‍රශ්නේ පොඩ්ඩක් අවුල් වෙනවා. අපි පුළුවන් තරමක් හරි උපදෙසක් අරගෙන අපිට පොඩි හරි සැකයක් තියෙනවා නම් ඒක වෙනම බේරගත්තොත් අපිට ඒක වෙනමම තියන්න පුළුවන්. හැබැයි ඒකට මේ විශේෂඥ දැනුම් මේ මොනවාද උපදෙස් ගන්න එක නම් ඇත්තටම වටිනවා ජයන්ත. ඒක ගොඩක් වටිනවා. ඔව්. නැත්තම් ඔයාලට අනිවාර්යයෙන් වෙනවා. ඇත්තටම අපි ඇත්තටම ගොඩක් වෙලාවට අපි යමක් අවශ්‍ය වුණාම තමයි හිතන්නේ. අර වහිනකොට තමයි කුඩේ හොයන්නේ. වගේ අපි ඉන්ෂුරන්ස් හොයන්නේ මොනවා හරි අසනීපයක් වෙලා ડોක්ටර් කෙනෙක්ගෙන් බිලක් ආවොත් ගේ කැඩිලා මොනවා හරි වුණොත් තමයි ඉන්ෂුරන්ස් හිතන්නේ. මේ වගේම අපේ මගේ දැන් ළඟදී මිත්‍රයෙක් කතා කළා මේ ෆයිනෑන්ස් ඇඩ්වයිසර්. අපි කවදාකවත් ඒක කරන්නේ නැහැ නේ. දැන් ඒකත් අපි ඒකත් ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඒකත් අපි කවුරුත් හිතන්නේ නැහැ අවශ්‍ය දෙයක් මොන හරි ප්‍රශ්නයක් වුණාම තමයි බලන්නේ අපි හරියට මැනේජ් කරලා නැහැ කියලා. ඉතින් ඒ වගේ වාගේ මොන හරි අවසාන වශයෙන් මොකක් හරි කියන්න තියෙනවද ජහන්න අපේ දාන්නම් අපි වාට කැරියර්ස් නැහැ නිව්සීලන්ඩ් වල ඕන තැනක රටේ ඕනෑම කෙනෙකුට වාගේ සේවය ලබා ගන්න පුළුවන්. එතකොට ඒකට හම්බ වෙන්න ඕනෙත් නැහැ. වාට දැන් අලුත් මේ අපි කොවිඩ් එක නිසා අපි ගොඩක් Zoom එකකින් virtual වුණා රට පුරාම ලෝකෙ පුරාම. ඉතින් වාගේ සේව ඕන කෙනෙකුට ඕන තැනක ඉඳලා ලබා ගන්න පුළුවන්. මම ඒ වගේ කන්ටැක්ට්ස් දාන්න කැමති කෙනෙකුට ගන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ඔයා
ගෙන් මේ කවුරු හරි ඉන්ෂුරන්ස් එකක් ගන්න විතරක් නෙමෙයි ඉන්ෂුරන්ස් ගැන මොන හරි දෙයක් දැනගන්න ඕන නම් ඔයා available ද කොහොමද ඔව් ජයන්ත ඒ කියන්නේ ඇත්තටම මගේ මේ ෂහන් සපරමෞද්ද කියලා බැලුවොත් මාව කොහොමත් හොයාගන්න පුළුවන් ඊට අමතරව මම පොඩි පේජ් එකක් හදලා තියෙනවා my insurance advisor කියලා හැබැයි ඇත්තටම ඔයා කිව්වා වගේ ජයන්ත මම බොහොම අවංකව කියන්නේ ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනේ නැහැ කරුණා කරලා ඒ වෙලාව අරගෙන දැනුවත් වෙන්න. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් මායක කතා කරපුවාම තේරෙයි මම ඉන්ෂුරන්ස් එක කොහොමදවත් ඒක මේව කරන්න ජයන්ත පුෂ් කරන්නේ නැහැ ජයන්ත ඒක හරි වැරදි. ඒ කියන්නේ ඕගලන්ට සම්පූර්ණ නොමිලේ දැනුවත් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ පැය අරගෙන ඒ ෆ්‍රී ඇඩ්වයිස් එක අරගෙන දැනුවත් වෙන්න. දැනුවත් වුණාට පස්සේ එතකොට අපිට තීරණය කරන්න පුළුවන් ඔයාට මේ කවර එකක් තියාගන්නවද කවර එකක් ගන්නවද නැත්නම් කවර එකක් ඕනේ නැද්ද කොහොමද කියලා අපිට තීරණය කරගන්න පුළුවන්. ඒකයි මගේ මොබයිල් නම්බර එකත් මම හිතන්නේ Facebook එකකින් ශිහාන්ත ප්‍රමාද කියලා හොයන එක ලේසි වෙයි ජයන්ත නේද? ඔව් නෑ මම ඔයාගේ contact number එක දාන්නම්. thank you. contact number එක comment එකේ දාන්න කැමති කෙනෙකුට contact කරන්න පුළුවන්. හොඳයි ශිහාන් එහෙනම් දැන් අපේ තව මම දැක්ක කමෙන්ට් කීපයක් ඇවිල්ලා තියෙනවා තව සෙෂන් එකක් යමු ඊළඟ දවසක කතා කරමු කියලා. ඉතින් කැමති කෙනෙකුට අහන්න ඕන ප්‍රශ්න මොනවා ඩිස්කෂන් අවශ්‍ය දේවල් තියෙනවා නම් අපට දැනුවත් කරන්න. ඔය ඔයාව හරි මාව හරි. එහෙම නැත්නම් අපේ කමෙන්ට් එක හරි. එතකොට අපිට පුළුවන් ඒවා ටිකක් එකතු කරගෙන තව දවසක මේ වගේ හම්බ වෙන්න අපි නැවත හම්බෙමු එතකොට. නැවත හම්බෙමු ජයන්ත බොහොම ස්තුතියි මම ආයෙසරක් මතක් කරනවා මේ කරන දේවල් වලින් තමයි අපේ කට්ටියට පොඩ හරි දැනුවත්කම හම්බෙන්නේ. ඒකින්ද මේ ශ්‍රී ලංකන් සෙන්සෙඩ් මේ දිගුකල් වැජ වේවා කියලා සහ අපේ ලාංකිකයන් අතර තියෙන දුරස්ථභාවය ටික අඩු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකින්ද මේක අහන් හිටපු හැමෝටම බොහොම ස්තුතියි. මම හිතනවා යම් කිසි දෙයක් අද අනිවාර්යයෙන්ම ලැබෙන්න ඇති කියලා. ඒකින්ද හොඳයි. අයිබෝන් ජයන්ත බොහොම ස්තුතියි. අයිබෝන්